topic of this program is contact control guidelines by World Rugby. So this has been research for a long time with 600 players around the world, and ultimately they have condensed it to a 6 women's and 6 men's clubs, and they have done a research and found out that in rugby training, a lot of injuries happen during the training, not during the matches. So especially these injuries happen during contact training. So to minimize and maximize the participation and performances, they have laid out some guidelines for the use of all the coaches, trainers, and players in the world. So as a result, they have given us some guidelines. So this program is all about that. We are going to lay out those guidelines and explain. And if you have any queries and any questions, you can come out and ask, right? So we may be able to produce answers for that. And we will play some clips which are already out from the World Rugby. I am sure that some of you have already obtained those video clips, training and a lot of information about this program by ex-players, doctors, administrators, trainers, and lot of important world-class coaches. ඉතින් මේ වැඩසටහනේ පරමාර්ථය තමයි අපේ ලෝක රග්බි සම්මේලනය මගින් දියත් කර තිබෙන උපදේශන මාලාවක්. මේක උපදේශන මාලාවක් කියලා කියනකොට මේක ඇත්තටම නීතියක් නෙවෙයි. එම නිසා මේ ගැන හදාරන ඕනම පූර්වමරුවෙකුට මේක ඕනනම් එයාගේ විදියට හදාගන්න පුළුවන්, නැත්නම් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඒක නිදහස තියෙනවා. So there's no monitoring process at the moment. You will be your own monitor. ඒ කියන්නේ තමන්ම මේක චෙක් කරගන්නවා. ඉතින් මේක පටන් ගත්තොත් තමන්ට පුළුවන් කරන ක්‍රියාකර්ම අනුව කොච්චර මේ ආපදා සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ ඉන්ජරිස් කීයක් වෙනවද? එතකොට මේක කරන්න ඉස්සෙල්ලා කොච්චරක් වුණාද කියලා බැලුවාම සරලව තමන්ට දැනගන්න පුළුවන් මේක ඇත්තටම effective ද නැද්ද කියලා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක දැන් ආරම්භ කරන්නට ප්‍රථම කාට හරි මේක ගැන ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතනවා ඔක්කොටම මේක මියුට් කරලා ඉන්න කට්ටියට ඒක අන්මියුට් කරලා කතා කරන්න ප්‍රශ්න අහනකොට අනිත් වෙලාවට අන්මියුට් කරලා තියන්න. මොකද වටපිටින් ඇහෙන ශබ්ද ඇහෙනකොට අනිත් කට්ටිය ඩිස්ටර්බ් වෙනවා. So before we start, if you have any questions, we can discuss that. Right, then we are going to start the program. සෑම දෙනාටම දැන් ස්ක්‍රීන් එකේ පේනවද World Rugby new guidelines for rugby contact training load? මේක පේනවද? ඉම්රාන් පේනවා. හරි. එතකොට මගේ කටහඬ ක්ලියර්ලි ඇහෙනවද? ඇහෙනවා. හරි. එහෙමනම් පළමුවෙන්ම මම ආයෙත් ආරාධනා කරනවා සියලු දෙනාටම මේක අපි සාකච්ඡාවක් විදිහටයි යන්නේ. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ භාෂාව පිළිබඳව. ඉංග්‍රීසි, දෙමළ, සිංහල තුනෙන්ම අපිට කතා කරන්න පුළුවන්. හදිස්සියේ කවුරු හරි තමිල් දෙමළ වලින් ප්‍රශ්නයක් ඇහුවොත් මගේ එඩියුකේටර්ස්ලා ඉන්නවා කීප දෙනෙක්. ඒ කට්ටියට ඒක තේරෙනවා. ඒ කට්ටිය උත්තර දෙයි. මේ ඉතින් පළමුවෙන්ම මේක ඉතාලම සාවධානව බලන්න. මම දන්නවා මේකෙන් පස්සේ
අපේ ලංකාවේ ට්‍රේනින් ගැන ලොකු වෙනසක් ඇති වෙයි. මේක ඇත්තටම ලෝකයේ දැන් අනිත් කණ්ඩායම් ඒ කියන්නේ international teams, club teams, elite teams, they have already started in this and they are getting good results. So it is a proven program and there's nothing to worry about this. So if you have any doubts, you are welcome to ask any questions. So I will answer according to my ability and according to the guidelines of the World Rugby organization, right? දැන් මේකේ contact training ගැන තමයි කතා කරන්නේ. කාට හරි කියන්න පුළුවන්ද දැන් මෙතන මේ කියනවා full contact maximum of 15 minutes per week across maximum of 2 days. දැන් කවුරු හරි පුහුණු කරුවෙකුට මේක ගැන එකපාරටම ප්‍රශ්නයක් තියෙනවද? මට නම් ප්‍රශ්නයක් තිබ්බා. මම දැක්ක ගමන්ම හිතුවා මේ විනාඩි 15කින් මේවා ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම කියලා අහන්න. දැන් අපි ගත්තොත් රග්බි ගේම් එකක් ඇඩල්ට්ස් ලගේ ගේම් එකක් 80 minutes play කරනවා 40 half and 10 minutes break. එතකොට රිසර්ච් වලින් දැන් තියෙන equipment එක electronics එක ඔය කට්ටිය දන්නවා track කරන්න පුළුවන් players ලව. එතකොට හොයාගෙන තියෙනවා ඇත්තටම ගේම් එකේ ball in play තියෙන්නේ 32 minutes කියලා. ඒ කියන්නේ ඉතුරු විනාඩි 80 දී players ලා කරන්නේ හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, රෙස් කරනවා ඒ වගේ. ඉතින් එතකොට දැන් අපි ගත්තොත් හුසේන් බෝල්ට් 100 meters දුවනකොට roughly nearly 9 ගානකින් දුවනකොට ඒක අපි කියතොත් 10 seconds කියලා කාට හරි කියන්න පුළුවන්ද හුසේන් බෝල්ට් ප්‍රැක්ටිස් කරනකොට 100s කීයක් දුවයිද කියලා? මෙතන ඉන්න ට්‍රේනර් කෙනෙකුට කියන්න පුළුවන්ද හුසේන් බෝල්ට් 100 meters දවසක සෙෂන් එක කොච්චර දුවනවද කියලා? එයා ගන්නේ 10 seconds නම් හරි. එතකොට අපේ high intensity efforts කියලා කියනවා ටැකල් එකක් දෙනකොට අපි බ්‍රේක් එකක් දානකොට ලයින් අවුට් එකට ජම්ප් කරනකොට ඒ වගේ දේවල් ස්ක්‍රම් එකේ ඒවා 3-4 seconds තියෙන්නේ. එතකොට අපිට 15 minutes කියන්නේ මේක 60න් වැඩි කරොත් 900ක් විතර එනවා තත්පර. එතකොට තත්පර 900 අපි හිතුවොත් අපි 3-5 අමතක කරමු තත්පර 10ක් යනවා කියලා එක එෆර්ට් එකකට යන්නේ නැහැ. ඒ එෆර්ට් එකකට තත්පර 10කින් බෙදුවොත් කීයක් විතර යයිද මේ කීයක් විතර කරන්න පුළුවන්ද මේ එෆර්ට්ස් මේ ඔය විනාඩි 15කින්? හරි 60ක් විතර කරන්න පුළුවන්. ඉතින් 60ක් කරන්නේ නැහැ ප්ලේයර් කෙනෙක් 60ක් කරන්න බෑ. එතකොට මේක තේරෙනවා ඇති. අපි දැන් 100 meters දුවනවා නම් අපි 100 metersම දුවලා ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. එයා සමහරට යාගේ ස්ටාර්ට් එක ප්‍රැක්ටිස් කරනවා. යාගේ 10-15 meters දුවනවා ඇති. එහෙම වැඩිම වුණොත් 60-50 විතර එකක් දුවනවා ඇති එකක් විතර. ඒක බවුට් එකකට පස්සේ කොච්චර වෙලා රෙස්ට් කරන්න පුළුවන්ද? දැන් උසින් බෝල්ට් වගේ ප්ලේයර් කෙනෙකුට එයා 100 meters දිව්වට පස්සේ එයාට අඩු ගානේ පැය භාගයක රෙස්ට් එකක් හම්බ වෙනවා. හැබැයි රගවල ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒකයි මේ high intensity repeated HIE කියන්නේ. එතකොට අපි තත්පර 2න් 3න් ගහන ටැකල් එකකට පස්සේ නැගිටලා තව තත්පර 10කින් 15කින් තවත් මොනවා හරි කරන්න වෙනවා. එතකොට ඒ වෙලාවේදී අපේ මාංශ පේශී අපේ ශරීරයේ කොහොමද ශක්තිය ජනනය වෙන්නේ? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒ ජනනය වෙච්ච ශක්තිය නැවත උපදවන්න කොච්චර තත්පර ගාණක් විනාඩි ගාණක් පැය ගාණක් ගත වෙනවද කියන එක ගැන අවබෝධයක් අනිවාර්යයෙන්ම ට්‍රේනර් කෙනෙකුට කෝච් කෙනෙකුට තියෙන්න ඕනේ. හරි. එතකොට මගේ අවුට්ලයින් එක තියෙන්නේ දැන් මේකේ මේ තිරේ දිස් වෙනවා වගේ World Rugby එකෙන් දැන් නිර්දේශ කරන්නේ විනාඩි 15යි high intensity contact training. ඒ කියන්නේ ඒකත් ඒ කට්ටිය කියනවා per week
across a maximum of 2 days. ඒ කියන්නේ විනාඩි 15 එක දවසෙන් කරන්න එපා. විනාඩි 15 දෙකට බෙදාගෙන දවස් දෙකකට බෙදා ගන්න. එතකොට මේක ගැන දැන් ප්‍රශ්න ඇති වෙනකොට මේක කොහොමද කරන්නේ? ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නකොට මේක කරන්න පුළුවන්ද වගේ ප්‍රශ්න ඇති වෙයි. ටීම් ට්‍රේනින් වලදී කරන්න පුළුවන්ද කියලා. ඒවා අපි ඉස්සරහට බලමු. ඒවා ගැන පොඩි විස්තරයක් තියෙනවා. එතකොට control contact training කියලා අලුතෙන් දැන් අපි මේ කරන එකක්. අපේ මේ ටික ඔක්කොම දැනටත් අපේ කෝචස්ලා කරනවා. හරි. අපි මේවා ගැන හිතලා නැහැ මේ වගේ වෙලාවල් අනුව. සමහරු දැනටමත් හිතලා ඇති. එතකොට ඒකේ recommend කරන්නේ maximum of 40 minutes per week with at least 1 day of zero contact of any type. ඒ කියනවා week එකේ එක දවසක් contact කාට හරි කියන්න පුළුවන්ද මේ control contact training කියන්නේ මොනවද කියලා? Sir, hit shields, tackling bags use කරාම අන්න හරි, very good, very good. ඒ වගේ උත්තර දෙන්න. ඒ වගේ එතකොට ඒක control. ඒ කියන්නේ අපි 50% 25% ඇත්ත මැච් එකේ වෙන contact එක අපි අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මම හිතන්නේ ලෝකේ ඉතිහාසයේම හොඳම මැච් එකක් අපි බැලුවා ලාස්ට් වීකෙන්ඩ් එකේ සවුත් ඇෆ්‍රිකා vs නිව්සීලන්ඩ් මැච් එක. ඒකේ දැක්කද ඒක කොලිෂන් එකක් වුණා. අර මැල්කම් මාක්ස්ුයි ඉන්ටර්බෙක් කියන ඒ ප්ලේයර්ස්ලා දෙන්නගේ ඔලු පැලිලා ලේ ගලනවා. ඒකත් මේ ත්‍රිල් එකේ කොටසක්. ඕක බලන්නත් මිනිස්සු කැමති. හරිද? හැබැයි දැන් ඒ වාගේ ට්‍රේන් කරන්න බෑ. ඔය කට්ටිය හිතනවාද දැන් මේ මැච් එකේ තිබ්බ ඉන්ටෙන්සිටි එකට ඒ ටීම්ස් දෙක කොච්චර දවසකින් ආයෙ ප්‍රැක්ටිස් කරයිද කියලා. කොච්චර දවස් ඒ කට්ටියට රිකවර් වෙන්න ඕන වෙයිද? දැන් අපි සමහර විට ඒ වගේ මැච් එකකට පස්සේ සඳුදාම ආයෙත් කන්ටැක්ට් වලට යනවා. දැන් මෙතන මේ කට්ටිය කියන්නේ හුඟක් මේ කන්ට්‍රෝල් අර හිට් ෂීල්ඩ්ස් එතකොට බෑන්ඩ්ස් ඒ වගේ ඒවා පාවිච්චි කරලා ඒ වලින් ට්‍රේන් කරන්න විනාඩි ඒකත් විනාඩි 40ක් සතියක. හරි. එතකොට දැන් මේ වාගේ ක්‍රියාකාරකම් ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් වගේක් මම ප්ලේ කරනවා ඒ කට්ටියට ඉස්සරහට මේක බලා ගන්න. ඊට පස්සේ ලයිව් සෙට් පීසස් ඔය කට්ටිය දන්නවා සෙට් පීසස් කිව්වම ස්ක්‍රම්ස් ලයින් අවුට්ස් රීස්ටාර්ට්ස් කික් ඔෆ්ස් ඒ වගේ ඒවා. එතකොට ඒවා 30 minutes. ඒ කියන්නේ වීක් එකකටම 30 minutes. හරිද? දැන් මේ ස්ලයිඩ් එකෙන් එළියට අපි යන්න ඉස්සෙල්ලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි. එහෙමනම් අපි අහුම්කන් දෙමු. දැන් මම පෙන්නනවා වර්ල්ඩ් රග්බි එකෙන් අපිට එවලා තියෙන ක්ලිප් එකක්. මේ කතා කරන්නේ ඔහු he is a doctor, specialized doctor, an international player, recently retired. He played for Wales and he played for British and Irish Lions in the tour of South Africa last time. Now recently he retired. මෙයාගේ නම ජේමි රොබර්ට්ස් කියලා. ජේමි රොබර්ට්ස් ලෝකේ හිටපු හොඳම සෙන්ටර් කෙනෙක්. වේල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරේ. එයාටත් ලොකු කන්කෂන් ඉෂුස් ඇවිල්ලා තමයි අන්තිමට එයාට ගිව් අප් කරන්න උනේ. දැන් එයා කතා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. අපි මේක ටිකක් නරඹලා අපි පටන් ගමු අපේ ඉතුරු වැඩසටහන. World Rugby is committed to reducing injury risk in line with the 6-point plan, cementing rugby as a leading sport on player welfare. Good management is key to reducing injury risk and can also help boost performance. The approach of players and coaches to contact training is particularly important, given that it is known to carry a higher risk of injury, can contribute to match injuries as a result of workload and fatigue, and is central to performance. There is also the core objective of reducing head impact exposure in the training environment. Together with feedback from elite men and women and expert advice,
we have launched best practice contact training guidelines. These guidelines can better support players and coaches during their careers. There are 4 key contact elements to help manage contact load in a training session. Intensity, the force of impacts experienced by players. Density, how frequent those impacts are within a set unit of time. Unpredictability, the degree of movement uncertainty in the contact. Volume, the amount of time spent doing a particular contact segment of training. While density and unpredictability are crucial considerations, the new guidelines focus on intensity and volume to make them easier for coaches to apply and for players to report on. So how should contact load be applied in a typical week of training? There is no set pattern. Coaches know their squads best, including their ability to recover from matches, and are expected to tailor both the scale and timing of contact drills accordingly. However, the guidelines highlight a set of key principles that should be followed for full contact, controlled contact, and live set piece contact training. Full contact training carries the greatest risk of injury and should therefore be limited to 15 minutes a week across just 2 days. In turn, there should be no such training the day after or before matches to allow for player recovery. By definition, controlled contact is less intense and is less likely to create the types of injury risk seen from full contact load. As such, a weekly limit of 40 minutes is recommended, and controlled training may take place on all days of the week. At the same time, coaches are encouraged to prioritise player recovery by ensuring at least 2 days of zero contact activity per week. Live set piece contact includes drills or training with moderate to high intensity contact. Most commonly, these include live scrums and mauling. This type of training is capped at 30 minutes per week and will likely be part of a progression from controlled contact work. In reality, of course, many professional teams adhere to these guidelines already. They would not risk their players being injured in full contact training during a match week, and they want their players to be fresh for the match at the weekend. Contact is, of course, one component of a player's weekly load, which also includes other forms of training such as non-contact skill sessions, strength work in the gym, and running. Coaches consider all these load factors when planning contact training, as well as a player's overall well-being. They also need to consider player age and maturity, current or previous injuries, and recent game time, and therefore how contact plans might need adapting for certain team members to ensure they're at their best. World Rugby has committed to measuring the real-life impact of these recommendations. We will study 10 elite teams, 5 women, 5 men, and assess the mechanism, incidence, and intensity of head impact events using instrumented mouthguards and video analysis. By providing clear advice on how best to manage contact training load, we can help coaches enhance player safety while also enabling them to maintain and improve performance. Developed by the game, for the game, these important new guidelines reflect World Rugby's commitment to working with players and key stakeholders to help reduce injury risk. right. දැන් මේ ක්ලිප් එකෙන් යම් දෙයක් ගත්තා නම් මේ කට්ටිය දැන් නැවතත් මට ප්ලේ කරන්න පුළුවන් ඕනේ නම් දැන් එතන 6 progression steps එයා කතා කරා. දැන් ඔයාගෙන්ම අහන්න ප්‍රශ්නයක් ඒ 6 steps ඔයා දන්නවද කියලා. දැන් මෙයා කිව්වා ඒවා. ඒක දැනගන්න ඕනේ නම් මට නැවතත් ප්ලේ කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් මෙයා කතා කරපු දේවල් ගැන. ඒ 6 steps මට ඕනනම් දාන්න පුළුවන් ස්ක්‍රීන් එකේ. right. මට පේන්නේ නැහැ වගේ. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට now there's a question, how can we optimize our training and recovery as coaches and trainers? දැන් මේක බැලුවට පස්සේ යම් අදහසක් ඇවිල්ලා තියෙනවා නම් කාට හරි කියන්න පුළුවන්ද කොහොමද අපි ඔප්ටිමයිස් කරනවා කියන්නේ අපි උපරිම අපේ ප්ලේයර්ස් ලගෙන් ගන්න ඕන නම් අපි දැන් දන්නවා අපිට උපරිමයේ අවශ්‍ය වෙන්නේ මැච් එක දවසට. එහෙමනම් අපි මැච් එක දවසට ඒක ගන්න නම් කල යුතු දේවල් කීපයක් නොකල යුතු දේවල් කීපයක් මේ මෙතෙක් දුර අපි ඉගෙන ගත්ත වෙලාවේ අපිට දකින්න ලැබුණා.
කාට හරි කියන්න පුළුවන් ද එක දෙයක්? කවුරු හරි මෙතන ඉන්න ට්‍රේනර් කෙනෙකුට කියන්න පුළුවන් නම් මැච් එකට ඉස්සර දවසේ දවස් දෙකකට වගේ අපි කන්ටැක්ට් කරන්න හොඳ නැහැ. ඔව් ඒක තමයි හරියටම කිව්වේ දැන් මෙතන. බොහොම හොඳයි. දැන් ඒ මොකද ඒකට හේතුව? ඇයි එහෙම කරන්න හොඳ නැත්තේ? ප්ලේයර්ස්ලා ෆ්‍රෙෂ් ඉන්නවා කම්පිටිෂන් එකට. අනිවාර්යෙන්. දැන් ඒකට දවස් දෙකක් තියෙද්දි ප්ලේයර්ස්ලා ඉන්නේ මැච් එකට සෙල්ලම් කරන්න උගක් උනන්දුවේ. එතකොට ඒ හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් එකක් කරොත් ඒ ප්ලේයර්ස්ලා මැච් එකේ දාන්න ඉන්න එනර්ජි ඔක්කොම දාලා ඉන්ටෙන්සිටි එකෙන් ඒ ප්‍රැක්ටිස් සෙෂන් එක කරනවා. එතකොට හුඟක් දුරට පොඩි ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි අරන් යන්නේ සමහර විට අපේ හොඳම ප්ලේයර්ස්ලා වෙන්න පුළුවන් 50% රෙඩි ප්ලේයර්ස්ලාව තමයි ගෙනියන්නේ. මොකද එයා කිව්වේ නැති වුණාට එයාගේ ඉන්ජරි එකක් රිකවර් වෙන්න වෙලාව මදි මැච් එක එනකොට. එතකොට දවස් දෙකකට කලින් නැවැත්තුවොත් අඩුතරමේ විශේෂයෙන් ඔය බෲසර්ස් and ඒවා තමයි තියෙන්නේ තැලීම් සීරීම් වගේ දේවල්. ඒවා වුණත් ඇතුලේ ලේ ගැලීම් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒවා එයාට රිකවර් වෙලා එයා ෆ්‍රෙෂ් පිට හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න ලැහැත්තිලා ඉන්නවා අපි රෙස්ට් එකක් දුන්නොත්. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? අපිට අවශ්‍ය වෙන්නේ එතකොට මොන වගේ දැනුමක්ද දැන් මේක මේ තත්ත්වයට අපි ප්ලේයර්ස්ලව ගෙනියන්න නම් දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොන වගේ දැනුමක්ද? So අපිට week එක හරියටම plan කරගන්න වෙනවා match එකේ පළවෙනි එක. අපේ load in එකයි recovery එකයි. very good, thank you very much. එතකොට අපිට week එක plan කරන්න නම් අපිට අතට එන්නේ මොකද්ද දැන් පළවෙනියටම? coach ගේ අතේ තියෙන්න ඕනේ මොකද්ද? So weekly plan එක. very good. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. දැන් අපි මාක් කරනවා. දැන් අපි හිතනවා හරි අපි සෙනසුරාදා මැච් එකක් ගැහුවා. එතකොට අපි සන්ඩේ අනිවාර්යයෙන්ම ඉන්ජරි ට්‍රීට්මන්ට් රිකවරි එහෙම කරන්න. එතකොට එදා සන්ඩේ කොහොමත් අත්හැරෙනවා. මන්ඩේ වෙනකොට අපි ට්‍රේන් කරනවද? අපි එහෙමනම් මොන වගේ ට්‍රේනින් එකක්ද කරන්නේ? ඒක දැන් ඒ සාකච්ඡාව අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි කවුරුද? කෝච් සහ ට්‍රේනර් අතරේ. හරි? එතකොට අපි ඇසෙස්මන්ට් එකක් කරනවා අපේ ප්ලේයර්ස් ලගේ කොහොමද තත්ත්වය, කී දෙනෙකුට මේජර් ඉන්ජරිස් තියෙනවද, කී දෙනෙක් නෙක්ස්ට් මැච් එකට අවුට්ද, ඒ වගේ දේවල්. දැන් ඔන්න අපි එක ට්‍රැක් එකකට ආවා. බොහොම හොඳයි, කතා කරන්න පටන් ගන්න. මට ඒක අවශ්‍යයි. අපි දැන් වීක්ලි ප්ලෑන් එක හදන හැටි අපි මේකේ තියනවද කියලා බලමු අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒක හදන්න නම් මට ආයේ මොනවා ගැනද නොලෙජ් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ injury count එක specify කරන්න ඕනේ sir. very good. ඊට පස්සේ අපි දැන් ප්ලේයර්ස් ලගේ qualities තියෙනවනේ. ಜಾති ගොඩක් ප්ලේයර් කෙනෙක්ගේ තියෙන දේවල්. ඒ වලින් මොකක් ගැනද අපේ අවබෝධය පළවෙනිම යොමු වෙන්න ඕනේ? last week weakness ගැන. ඒක ගේම් එකට එන්නේ. අපි ගේම් එකට එන්න ඉස්සෙල්ලා ප්ලේයර් ප්‍රෙපෙයාර් වෙන්න ඕනේ physically and mentally. දැන් මේ අපි කරන් යන ට්‍රේනින් වලටයි next match එකටයි. එතකොට අපි දැනගන්න ඕනේ ප්ලේයර් ගේ මොකක් ගැනද? So functional roles ගැන බලන්න ඕනේ. That is also related to the game. Functional roles එන්නේ හරි. මේක connected to functional roles. Strength and weakness. Strength and weaknesses කියන්නේ first the body. Before skills and tactics and all that, you come think about the body, how much damage has happened to his cells. ඊට පස්සේ යාට ඒක රිකවර් වෙන්න එක එකනට මාරු වෙනවා. කොමලා ටීම් එකේ 15ම එකවර රිකවර් වෙන්නේ නැහනේ. එතකොට අපි මේ මිනිහෙක්ගේ රග්බි ක්‍රිකට් කොහෙන්ද ස්ට්‍රෙන්ත් එක එන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඇඟේ කොහෙන්ද මේ දැන් කාර් එක බැටරිය ෆුවල්
පිච්චිලා ස්ට්‍රෙන්ත් එක එනවා වගේ අපේ ස්ට්‍රෙන්ත් එක කොහෙන්ද එන්නේ? mental preparation very important. ඔව් හරි. මෙන්ටල් වගේම ශරීරයට ශක්තිය එන්නේ දැන් මොලෙන් අපිට ශක්තියක් එන්නේ නැහැනේ. ආහාර. ඔව්. ආයෙ කියන්න. ඒක පැහැදිලිව ඇහුන්නේ නැහැ. නියුට්‍රිෂන් ආහාර නේද? දැන් අපි ගන්න නියුට්‍රිෂන් සහ ආහාර බීම වර්ග මැච් එකට ඉස්සරලා ගන්න ඒවා පස්සේ ගන්න ඒවා එකමද? නැත්නම් මැච් එක ලඟ වෙනකොට දැන් අපි කියමු සඳුදා ගන්න එකමද අපි ෆ්‍රයිඩේ එක ගන්න. හෙට මැච් එක තියෙද්දි එක්ක සැටර්ඩේ උදේ ගන්න. නෑ සර්. නෑ නේද? අපි මැච් එක දවසේ පුළුවන් අපි අන්න හරි. එතකොට අපි ආහාරය දහන වෙලා අපිට ශක්තිය ඕනේනේ. ඒතකොට රගර් ප්ලේයර් කෙනෙකුට ගොඩාක් ලොකු ශක්තියක් ඕනේ. මොකද රිපීටඩ් ඉන්ෆ්‍රින්ජ්මන්ට්ස් ගොඩක් වැඩි. දැන් ඇත්ලටික්ස් වගේ එක බර්ස්ට් එකෙන් එයා 100 එක දිව්වට පස්සේ එයාට සෑහෙන වෙලාවක් තියෙනවා ආයෙ ශක්තිය ගන්න. කෑම බීම අරන් කන්න පුළුවන්. බත් එකක් හරි කන්න වෙලා තියෙනවා. රගර් වල එහෙම බෑ. ඉවෙන්ට් එකකට වගේ නෙවෙයි. හරි. එතකොට මල්ටි ස්කිල්ස් මල්ටි රිපිටිෂන්ස් තියෙනවා. හරි. දැන් එහෙමනම් අපි සෙල්ස් වල කොහොමද අපිට ශක්තිය ඒක කියන්න ට්‍රේනර්ස්ලා මට කියන්න අපි ශක්තිය ජනනය කරන ක්‍රම මොනවද හියුමන් බොඩි එකේ? ඇයි ප්ලේයර්ස්ලා හිටපු ගම වැටෙන්නේ මේ මගේ මසල් එක ක්‍රෑම්ප් එකක් ආවා කියලා? ඇඟේ වතුර මදි. එතකොට එයාගේ ලැක්ටික් ඇසිඩ් ජනනය වෙලා තියෙනවා නේද? එතකොට එයාට එතනින් එහාට යන්න බෑ. එහෙමනම් ඒව මොනවද? ඒ ටික කියන්නකෝ මොනවද අපේ ශක්තිය දෙන ක්‍රම කීපයක් තියෙනවනේ ඇඟට. මම මෙහෙම අහන්නම්කෝ දැන් 100 මීටර්ස් එක මොන ස්පෝර්ට් එකක්ද? ලැක්ටික්ද, එලැක්ටික්ද, ඇරොබික්ද? anaerobic sport එක. ඇයි එහෙම කියන්නේ? මොකද ඔක්සිජන් අපි ගන්න ප්‍රමාණය අඩුයි. අපි ලොකු හයි ඉන්ටෙන්සිටි එකක් දෙනවා අවුට්කම් එකක් දෙනවා. very good. short period එකේ තත්පර 10ට අඩු වෙන්නේ නේද? එතකොට ඒවට තමයි anaerobic electric sports කියන්නේ. මට කවුරු හරි කියන්න එහෙනම් දැන් කිව්ව එක්කන නැතුව තව ට්‍රේනර් කෙනෙක් මට කියන්න aerobic sport එකක් මොකක් හරි. මැරතන්. very good. ඒ කියන්නේ long duration එකක් කියන්නේ ඒවට ආහාර දහනය වෙලා ඔක්සිජන් පාවිච්චි කරලා අපිට ශක්තිය දෙන්න වෙලා තියෙනවා. එතකොට මගදී යනකොට දැකලා තියෙනවනේ මේ ඩ්‍රින්ක්ස් දෙනවා ඒ කට්ටිය අරන් බීලා යනවා බයිසිකල් රේස් මේවා දුවනකොට මැරතන්. හැබැයි රග එහෙම යන ගමන් දෙන්න බෑනේ. අර ඉන්ජරි එක ඇවිල්ලා දෙනවා. එතකොට මේ එලැක්ටික් and ලැක්ටික් and එරොබික් ඒ ටික දැනගන්න ඕනේ මාර විදිහට කෝච් කෙනෙක්. එතකොට මේ එක එක අයිටම් එක අපි එක එක ඒවට යොදවනවා රගර් වල. එතකොට ඒ කරන අපි දැන් එලැක්ටික් ට්‍රේනින් එකදී ඒක තමයි මේ 15 මිනිත්ස් වලදී කතා කරන්නේ ගොඩක්. ඒකයි මම මේකට මේ ආවේ. එතකොට 15 මිනිත්ස් වල ඒ ෂෝට් බවුට්ස් කරනකොට කොච්චර විතර වෙලා යනවද රිකවර් කරන්න කියන එක මාර වැදගත්. ඒක වෙන්න ඉස්සර වෙලා අපි දුන්නොත් දැන් අපි කියමු තත්පර 2යි අවශ්‍ය වෙන්නේ තත්පර 3යි කියලා. එතකොට අපි තත්පරයකින් ආයෙ කරෙව්වොත් දෙවෙනි තුන්වෙනි සැරේ බවුට් එක යනකොට එයාගේ මසල් එකක් ඉරෙන්න පුළුවන් ක්‍රෑම්ප් වැටෙන්න පුළුවන් මොන හරි ඉන්ජරි එකකින් තමයි බොඩි එක රිප්ලයි කරන්නේ. හරිද? එකඟ වෙනවද? කාට හරි වෙන මොකක් හරි කියන්න තියනවද? නෑ මේක එහෙම නෙවෙයි මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඕපන්ලි කියන්න ප්‍රශ්නයක් නැහැ. right. එතකොට මේ aims මේ ගයිඩ්ලයින්ස් වල aims මෙතන කෙටියෙන්ම කියලා තියෙනවා. ඉන්ජරි අඩු කරන එක තමයි පළවෙනි එක. ඒ වගේම performance වැඩි කරන්න. එතකොට මේ full contact 15 minutes වලට compromise කරාට පස්සේ දැන් සමහර විට අපි පැයක් දෙකක් කියලා හිතාගෙන කරාට අපි ඒ කරන්නේ endurance training එකක්. අපිට electric training එකක් පැයක් කරන්න බෑ. 15 minutes කරන්නත් බෑ. electric එකක් කරන්න පුළුවන් තත්පර ගණන් 2යි 3යි 4යි 5යි. ලොකුම electric athlete තමයි හුසේන් බෝල්ට්. එයා 10 seconds වලින් අඩුවෙන් දුවනවා කියන්නේ ඒක හුඟක් අපේ රග ප්ලේයර්ස්ලාට කරන්න බෑ. හැබැයි රග ප්ලේයර්ස්ලා 2-3 meters ගොඩක් දුවනවා. ආයෙ පස්සට දුවනවා, හරහට දුවනවා, හෙමින් දුවනවා, හයියෙන් දුවනවා, ජොග් කරනවා. ඒ වගේ වේරි වෙනවා. හරි.
දැන් ඔය කට්ටියට කියන්න පුළුවන්ද තමන් කරන ටීම් එකට තමන් 15 minutes කොහොමද කරගන්නේ කියලා. දැන් මේක අපි බාර ගන්නවා කියමු. හරි 15 minutes වලින් අපි කරන්න යනවා. මොකද මේ ක්‍රමයට කරන කට්ටිය perform කරන්න පටන් ගන්නවා. ඒ perform කළා මැචස් දිනන්නත් පටන් ගන්නවා. ඕකනේ ඔක්කොටම ඕනේ දැන්. දිනන එකනේ ඕනේ. එතකොට මේ විදිහට කරන කට්ටියගේ ප්ලේයර්ස්ලා ඉන්ජර් වෙන්නේ නැහැ කියන්නේ ඒ කට්ටියගේ හොඳ ප්ලේයර්ස්ලා ප්ලේ කරන්න ඉතුරු වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? එතකොට ඒ කට්ටිය මැචස් දිනනවා. එතකොට අනිත් ප්ලේයර්ස්ලාත් කෝචස්ලාත් මේක අනුගමනය කරන්න පටන් ගන්නවා. අනිවාර්යෙන් ඒක වෙනවා. දැම්ම කරන්නේ නැති වෙයි. ඔය කට්ටියගේ ඕන පිස්සුද 15 මිනිත් මම පැයක්වත් කරන්න ඕනේ කියලා හිතනවා දැනට. නමුත් තමන් වයසින් මුහුකුරා යනකොට සීසන් කෝච් කෙනෙක් වෙනකොට with experience අපිට තේරෙනවා මේක තමයි හරි කියන එක. හරි? දැන් මේ මං කිව්ව ටික තමයි. එතකොට ඒලැක්ටික් ඉවෙන්ට් එකක් වැඩිම යන්නේ මේ ඒලැක්ටික් කියන එක දැන් අපි දැකලා තියෙනවා සමහරට ඔය අපි කතාවල් අහලා තියෙනවා කාර් එකක් පෙරලිලා තමන්ගේ ළමයි ටික යට වෙලා ඉන්නකොට කාර් එකේ අනිත් පැත්තට අම්මා කාර් එක තනියම නැගිට ගමන් එළියට පැනලා කාර් එක පෙරලලා දානවා අනිත් පැත්තට. එයා දන්නේ නැහැ කොහොමද ඒක කරේ කියලා. ආයෙත් ඒක කරන්න බෑ. අන්න ඒ එනර්ජි එක එන්නේ ඒ අපේ මෝටර් යුනිට්ස් කියලා එකක් තියෙනවා මසල්ස් වල සයිලෝ වල. ඒක එකපාරම පත් වෙලා ස්ට්‍රෙන්ත් එකක් එනවා. හැබැයි ඒක ගන්න පුළුවන් එක සැරයක් විතරයි. ඒක ගහන්න බෑ ගොඩක් සැරයක්. ඒ වගේ ටැකල් එකක් එහෙම දුන්නාම මේ ප්ලේයර් ඊට පස්සේ විනාඩි 5ක් විතර යනවා එයාගේ ඔය කට්ටිය දන්නවද ATP අර sugar burn ආයෙත් ශක්තිය ඒ මසල්ස් වලට එන්න. එතකොට මේක තමයි ඒලැක්ටික් සිස්ටම් එක කියන්නේ. දැන් ඒලැක්ටික් සිස්ටම් එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් අපි ඒක ටිකක් කතා කරා. හරි. අපි බලමු එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එක. The professional player spends most of their time training rather than playing across a season. Roughly 35% of injuries occur in the training setting. So even though the player will spend far more time training, they're less likely to be injured. That said, it's an area that we can control, and by limiting high risk activity, we would hope to drop that figure even further. By definition, contact training is a higher intensity phase of training. Because of that higher intensity, there are factors like fatigue and technique error, which can lead to accidental head impacts, and head impacts occur. Our job is to try and limit the amount of these that occur by making coaches aware of how much contact training they're doing, not just the volume of contact training, but also the intensity and the unpredictability of that type of training. The multidisciplinary group that put this together took into account not just training volume, but training intensity, the unpredictability of training, and really hope to make coaches understand that their input is very important into player welfare and preparation. Having coaches understand that optimizing the amount of high-risk contact training that they have not only prepares players better, but reduces their risk. So the current guidelines reflect best practice across really the elite levels of the game. We would hope these will be particularly helpful for lower levels of the game where there may be less levels of experience and perhaps expertise. From our perspective, though, we need to answer the question, what do these guidelines actually mean in terms of player impact, so head impact events in the game or training? And to do this, we're using instrumented mouse guard technology, which has advanced considerably in the last couple of years, and allows us to accurately gauge the number of head contacts that occur, their intensity, and the phases of training and play which lead to the highest number of head impact events, thus giving us a scientific solution to this question and allowing us to direct reform and changes in the right pathway for players to improve health.
දැන් මේවා තමයි රගවල අපි දකින high intensity efforts කියන ඒවා. මොනවද? short sprints, change of direction, scrummaging, tackling, jumping, making a break මේ වගේ ඒවා. එතකොට මේවා අපි ට්‍රේන් කරනකොට මොකද වෙන්නේ? එයාගේ strength එක, power එක, force of production, activation of motor units, fiber CSA, MTU stiffness කියන ඒවා. මේවා මේ මසල් එක තුල සිදුවෙන දේවල්. මේවා ඇත්තටම පල්ලෙහාට යනවා. අපි ට්‍රේන් කරද්දී මේවා ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. මේවා යටට මේවල පල්ලෙහාට යනවා. මොකද වේස්ට් වෙනවා, සෛල තුවාල වෙනවා. ලේ ගැලීමක් ඇති වෙනවා ශරීරයේ ඇතුලේ. ඒක එළියට පේන්නේ නැහැ. දැන් මේක මේ වගේ ට්‍රේනින් එකක් කරාට පස්සේ අපි රිකවර් වෙන්න ඕනේ. එතකොට ඒ රිකවර් වෙනකොට අපිට නිින්ද යනවනේ. කෑම බීම කාලා නිින්ද යනකොට දැන් අපි ගොරෝ නිදියද්දි තමයි අපේ සෛල වල ඇතුලේ අරක හැදිලා අර ට්‍රේනින් කරපු එකේ ඉම්ප්‍රූව්මන්ට් එක එන්නේ. මසල්ස් හැදෙන ඒවා, ශක්තිය වැඩි වෙන ඒවා. ඒක වෙන්නේ අර හොඳටම තද්ද නිින්දෙන් යන පැය පැයක් විතර ඇතුළත. ඊටු ටිකේදී අපි සෙමි නිින්දක වගේ ඉන්නේ. ටිකක් ඇහැරලා වගේ සද්ද බද්ද ඇහෙනවා. සමහරට අපි දන්නේ නැහැ මොකද උනේ කියලා උදේ හැරෙනකොට. අන්න ඒ වගේ වෙන්න ඕනේ ප්ලේයර් කෙනෙකුට. හරි. එතකොට මේක වෙන්නේ මේ කට්ටිය දන්නේම නැතුව හොඳට ශක්තිය ගැබ් වෙනවා ඒ සෛල වල. ඒකට අපි කියනවා සුපර් කොම්පන්සේෂන් කියලා. එතකොට ඒක තමයි මේ රෙස්ට් ඇන්ඩ් රිකවරිදී වෙන්නේ. ඒ රිකවර් කරන්න කියන්නේ ඒකයි. හරි. දැන් මේක තමයි දැන් අපි කතා කරේ අර ප්‍රෝග්‍රෑම් එකට කන්සිඩර් කරන ප්‍රධාන අයිටම්ස් ටික. ඉන්ටෙන්සිටි කියන්නේ ත්‍රිවතාවය. කොච්චර හයියෙන් අපි මේ ට්‍රේනින් එක කරනවද? ෆ්‍රීකවන්සි per week. අපි සතියකට මේක කී සැරයක් කරනවද? දවසක්ද දෙකක්ද සතියේ දවස් 7ම කරනවද 6ම කරනවද 5ම කරනවද? ඩියුරේෂන් පැය භාගයක්ද විනාඩියක්ද තත්පරයක්ද ඒ වගේ. order of training අපි මේ ට්‍රේනින් පෙළ ගස්වන්නේ කොහොමද? කොයි order එකටද? අපි high intensity ඉස්සරහාම කරනවද? ඊට පස්සේ aerobic team skills වලට යනවද? team skill කරලා high intensity කරනවද? ඒ වගේ දේවල්. එතකොට nutrition post sessions කියන්නේ අපි සෙෂන් එකට ඉස්සෙල්ලා නියුට්‍රිෂන් ගන්නවද සප්ලිමන්ට් ගන්නවද පස්සේ රිකවර් වෙන්න ගන්නවද ඊට පස්සේ රිකවරි ස්ට්‍රැටජිස් හරින් වැදගත්. ඒ කියන්නේ අපි පූල් එකට දානවද අයිස් බාත් දානවද ඒ වගේ දේවල්. හරි. එතකොට මෙන්න අපි සතියකට අපි මේ දවස් ටික ගත්තොත් දැන් වර්ල්ඩ් රග්බි එකේ සාමාන්‍යයෙන් දාලා තියෙන ෂෙඩියුල් එක මේක මේ විදිහට තමයි යන්නයි කියලා කියන්නේ. ඒ කියන්නේ ගේම් එක සැටර්ඩේ නම් ඒ කට්ටිය මන්ඩේ දීලා තියෙනවා SNC day plus skills කියලා. ඒ කියන්නේ strength and conditioning කියන්නේ gym session එකක් කරන්න පුළුවන්. එක්ක stretching වගේ ඒවා. හරි. ඒතර skills කියන්නේ ඕනනම් හැන්දෑවේ පැය භාගයක් විතර warm up එකක් දාලා drill ටිකක් passing ටිකක් මොනවාද කවුරු හරි බෝලේ අතහැරියා නම් එයාට high balls ටිකක් අල්ලන්න පුළුවන්. ඒ වගේ ඒවා ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒවා එච්චර මේ වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒ වලින් ඉන්ජරිස් වෙන්නේ නැහැ. ඒවා ස්ලෝනේ. අර high intensity අර efforts වලදී තමයි මේ 50 minutes වලට අපි මේක limit කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ විදිහට team training එකක් දෙනවා Tuesday. තර Wednesday ආයෙම SNC and skills අර Monday වගේම. ඊට පස්සේ Thursday I team training. Friday off day. හැබැයි non playing group එකට ඒ කට්ටියට training තියෙනවා. off day එක සමහරට captains run එක කරයි Friday. ඒකට Saturday අපි play කරනවා. දැන් මේ schedule එක ගැන මොන හරි ප්‍රශ්නයක් ඔය කට්ටියට තියෙනවා. දැන් මේකම කරන්න කියලා නැහැ. හරි. තමන්ගේ තියෙන පහසුකම් දැන් මොනවද තිබ්බත් දන්නේ නැහැ. ඔය කට්ටියට ground එකක් නැත්නම් practice කරන්න කොහොමද කරන්නේ? ඒ වගේ කාරණා එන්න පුළුවන්. එතකොට මේක මාරු කරන්න වෙනවා කෝච් කෙනෙකුට. ඒ සිටුේෂන් වලට අනුව. දැන් මොන හරි මේක ගැන ප්‍රශ්නයක් තියෙනවද? දැන් මම කතා කරන එක ඇහෙනව නේද? හලෝ. ඔව් මොකද අහන්න නැතිකොට මට හිතෙනවා මම කියන එක ඇහෙන්නේ නැතුවද කියලා. මොකද මේ ප්‍රශ්න ඔක්කොම නැත්තම් ඇත්තටම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍ය නැහැ අපිට. මොකද අපි ඔක්කොම දන්නවා වගේ මට පේන්නේ.
right අපි ඊළඟ slide එකට යමු එහෙනම්. මෙන්න මේ කට්ටිය රෙකමන්ඩ් කරනවා මේක බ්ලොක්ස් වලට කඩා ගන්න කියලා. ඒ කියන්නේ ඔය කට්ටිය පැය එකමාරක් විනාඩි 90ක් ට්‍රේන් කරනවා නම් මේ වගේ වෝම් අප් එකට විනාඩි 10යි. decision making and attack 10 minutes, medium high defense ඒ කියන්නේ tackling වගේ දෙයක්, team defense එක 10 minutes ඒ වගේ කරන්න කියනවා. එතකොට මේක 5 minutes දවස් 3ක් කරන්න පුළුවන්. කෙලින්ම අර අපි කියන high intensity 15 minutes වලට. ඒතර ඒකෙත් බෙදා ගන්න පුළුවන් defense tackling and defense එකක්. මොනවා හරි තව මේ rucks and mauls ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි වැඩියෙන් ඒ කට්ටිය කරන්න කියන්නේ මේවට එන්න ඉස්සර වෙලා ඒ කියන්නේ progression එක මාර වැදගත්. දැන් අපි level 1 2 එකේ අපි progression එක ඉගෙන ගන්නවා LTPD long term player development. එතකොට අපි මේ මොන team එකටද coach කරන්න කියන එක මෙතන මාර වැදගත් වෙනවා. දැන් මෙතන තියෙන මේ schedule එකත් club එකකට under 19 වගේ team එකකට තමයි සුදුසු. මේක under 16 15 ඒවට නම් මේ contact අවශ්‍යම නැහැ මම දන්න විදිහට නම්. ඉතින් එතකොට මේක මේ විදිහට තමයි ඒ කට්ටිය recommend කරන්නේ. ඒතර මේකට agree වෙනවද නැද්ද Tamanට ඒක නිදහස තියෙනවා Tamanගේ උවමනාවල් අනුව හදාගන්න. හරි. වයිබස් පොඩි question එකක්. දැන් අපි contact high intensity contact කියන්නේ tackle situation එකක් නේ. අනිවාර්යෙන් tackle එක තමයි මේකේ major එක. ඔව් එතකොට දැන් අපි කියමු අපි ගහනවා sevens game එකක් අපේ ඉන්න කට්ටිය teams දෙකක් බෙදලා ඉවර වෙලා අපි කියන no tackling කියලා. ඔව්. එතකොට ඒක high intensity එකක් වෙන්නේ නැහැ නේද? එතකොට නෑනේ දැන් එතකොට යන්නේ controlled contact session එකක් වෙන්නේ no tackling කියන්නේ but you go to ground place the ball clean out ඒ ඔක්කොම වෙනවා but you don't tackle. That's a very good way of contesting rucks කොහොමද වෙන්නේ? contesting rucks you can tell them දැන් players ලා mature වෙනකොට දැන් මේක under 16 ළමයින්ට 50% විතර intensity තියාන ගහන්න කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි national squad එකට කියන්න පුළුවන් 50% විතර intensity එකේ සෙල්ලම් කරමු high end engage කරන්න එපා කියලා. නැත්තම් අර විදිහට දැන් මම ඉස්සරහට පෙන්නනවා ඒ වගේ activity ටිකක් මේ shield සරවා මේවා කරලා මේ world rugby එකෙන් දීලා තියෙන activity ටිකක්. හැබැයි දැන් ඔයා කතා කරනකොට මට තේරෙනවා ඔයාගේ ඔළුවේ තියෙනවා මේක කරන හැටි. ඒක තමයි හොඳ දේ. හරිද? දැන් ශම්ලිගෙන් අනිත් කට්ටියට මැසේජ් එකක් යනවා. ශම්ලි එක්ස්පීරියන්ස් කෝච් කෙනෙක්. එයා ඉස්සර ගොඩක් මං හිතන්නේ කරලා ඇති අර අනිත් විදියට අර පැය ගණන් ටැක්ලින් එහෙම කරන ඒවා. මම දන්නවා ටැක්ලින් මේ එක ටැකල් එකක් මිස් කරපුවම මමත් ඔය ගොන් වැඩේ කරලා තියෙනවා ටැකල් 100ක් විතර කරවලා තියෙනවා එක ප්ලේ කෙනෙකුට. ඒවා මේ ජාතික අපරාධ දැන් බලනකොට අපි වැරදියට කරලා අපි ඉගෙනගෙන තියෙනවා. හරි? අපි හොඳට බලන්න අපේ අතින් කී දෙනෙක් ප්ලේස්ලා ඉන්ජර් වුණාද? කී දෙනෙක් රග ගේම් එකට නැති වුණාද කියලා. අනිත් එක මේ හයි ඉන්ටෙන්සිටි ප්ලේ කරන්නේ හොඳ ප්ලේයර්ස්ලානේ. එතකොට ඒ කට්ටියම ඉන්ජර් වෙන්නේ. නිකන් මේ බාගෙට හොර කරන කට්ටියට ඕක වෙන්නේත් නැහැ. හරි? තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඕකේ. දැන් මේකේ පෙන්නනවා රග්බි වලට ස්පෙસિෆයි කරලා තියෙන ගණන් කොහොමද වෙන්නේ කියලා. මොනවද මේ ඩියුරේෂන් ඔෆ් ඇක්ටිවිටි කියන්නේ? දැන් ප්ලේයර් කෙනෙක් තව ප්ලේයර් කෙනෙක් ටැකල් කරනකොට ඒකේ ඩියුරේෂන් එක කොච්චර වෙලා තියෙයිද? තප්පර එකක්. අන්න හරි තත්පරයක් දෙකක්. එතකොට ඔය කට්ටිය තේරෙනවා 15 මිනිත්ස් කියන්නේ ලොකු දෙයක්. හරි. එතකොට ටීම් එකකට ටැකල් 300ක් විතර කරන්න පුළුවන් 15 මිනිත්ස් වල දිගටම කරොත්. ප්ලේයර්ස්ලා 15 දෙනෙකුට 20කට විතර බෙදෙනකොට ටැකල් 3-4 ගානේ බෙදුනොත් 100කට විතර යනවා විනාඩි 15ම කරොත්. එතකොට අපිට තේරෙනවානේ කොච්චර ඒක වැඩිද කියලා. එතකොට මේ 5 seconds වලින් අඩු කරන ඒවා අපි කිව්වොත් එහෙම ටැකල් එකක් ඒකේ ඒලැක්ටික් තියෙනවා 85% ඒලැක්ටික් ස්ට්‍රෙන්ත් එකෙන් එන්නේ. ලැක්ටික් එන්නේ 15%. එරොබික් ඇත්තෙම නැහැ. මේ chart එකෙන් ඒක තමයි කියන්නේ. හරිද? එතකොට දැන් අපි මේක ආයෙම ගමු හුසෙන් බෝල්ගේ ආදර්ශයට. හුසෙන් බෝල්ට් 100 එකක් දුවනකොට මෙන්න මේ වගේ තමයි මේ පළවෙනි එකේ තියෙනවා වගේ එයා දුවන්නේ මීට වඩා හැබැයි අඩුයි. 160ක් විතර ඒ ලැක්ටික් 125ක් විතර ලැක්ටික් එරොබික් යනවා 115ක් විතර. ඊට පස්සේ එයාම පැය දෙකකට පස්සේ 200 මීටර්ස් දුවනවා. එතකොට ඔය කට්ටිය හිතන්න මට කියන්න ට්‍රේනර් කෙනෙක් එයාගේ මේ රීඩින් එක කොහොමද?
Leuke, I want answer from you. Luke. Luke, can you hear me? සර් මම නම් හිතන්නේ අවස්ථා දෙකේ මෙයාගේ ATP වලින් තමයි සර් වැඩේ කරන්නේ. You think ඔයා හිතනවාද දැන් මම කිව්වනේ එලෙක්ට්‍රික් 60යි ලැක්ටික් 25යි එහෙම දුවන්නේ කියලා 15ක් විතර ඇරොබික් කියලා. දැන් ඒක එතකොට 100 එකේ ඒ රීඩින් එකමද 200 එකට එන්නේ. නෑ සර් ඒක වෙනසක් වෙනවා. ඔව්. එතකොට ඔයා හිතන්නේ එතකොට එලෙක්ට්‍රික් 5ට යනවද වැඩි වෙනවද? 60නේ මං කිව්වේ 200 එකේ කොහොම යයිද? ඒතකොට මම හිතන්නේ සර් වැඩි වෙනවා. එලෙක්ට්‍රික් පල්ලෙහාට යනවා සර්. පල්ලෙහාට යන්නේ. එලෙක්ට්‍රික් පල්ලෙහාට යනවා සර්. 5 seconds වලට වඩා හැම යන්න බෑ එලෙක්ට්‍රික් එක. ඒක 200 එකේදී වැඩියෙන් යනවනේ. 200 එකට 20 seconds වලට කිට්ටුව යනකොට මෙන්න මේ පල්ලෙහා chart වල හැටියට තමයි යන්න පටන් ගන්න. එතකොට එයාගේ අර 60 යනවා 50ට 45ට විතර. ලැක්ටික් එක අර 15ට වඩා වැඩි වෙනවා. එරොබික් එක එනවා 20ක් 25ක්. හරි ඒ කියන්නේ එකම පුද්ගලයාගේ වුණත් ඒ කරන ඇක්ටිවිටි එකේදී දහනය වෙන විදිය වෙනස්. ඕක තමයි මට කියන්න ඕනේ. ඒතර රගර් වලත් ඒ වගේ තමයි. දුවන එකේදී වෙන විදිහට නෙවෙයි ටැකල් එකක් කරද්දි වෙන්නේ. හරි. එතකොට දැන් මේ විදිහට තමයි බෙදිලා යන්නේ එලෙක්ට්‍රික් ලැක්ටික් එරොබික්. එතකොට දැන් මේක 1 minute වගේ වෙනකොට එලෙක්ට්‍රික් එක හොඳටම බහැලා අඩු වෙලා. ඒ කියන්නේ රවුම් 4ක් 5ක් දුවන ඉවෙන්ට් එකක් වගේ. හරිද? ඒ කියන්නේ මැච් එකේ මේ හරිය තමයි අපි ඉන්නේ. දැන් එතකොට මම හිතනවා ඔය කට්ටියට රෆ්ලි අයිඩියා එකක් එනවා ඇති අපේ රග ප්ලේයර් කෙනෙක්ගේ කොයි වගේද තියෙන්න ඕනේ කියලා මේ වලින්. හරිද? මේ අයිටම්ස් ටික ඔක්කොම කරනකොට එයාගේ මේ කට්ටිය දැන් මට කියන්න එතකොට රග්බි වලදී එලෙක්ට්‍රික් ලැක්ටික් එරොබික් වලින් අපිට වැදගත්ම වෙන්නේ කෝකද? ප්‍රයොරිටි තියෙන්න පුළුවන් කෝකද? දිනේෂ් ඉන්නවද? ට්‍රේනර් කෙනෙක් දිනේෂ් ඉන්නවද මෙතන? සොයිසා ට්‍රේනර් කෙනෙක් මට කියන්න. එලෙක්ට්‍රික් ලැක්ටික් එරොබික් වලින් ප්‍රයොරිටි දෙන්නේ ඔයා මොකටද මේ නැත්තම් කොයි කාලෙට මේක වෙනස් වෙනවද? අපිට පුළුවන්ද දැන් මේ එලෙක්ට්‍රික් අයිටම් එකට තියලා දැන් රගර් වල ටැකල් එහෙම තමයි ගොඩක් ඕනේ කියලා ඒකෙම ඉඳගෙන එලෙක්ට්‍රික් ට්‍රේනින් එක එහෙම විතරක් කරොත් මොකද වෙන්නේ? ඉන්ජරිස් වැඩි වෙනවා සර්. ඇයි ඒ? මොකද ඉලෙක්ට්‍රික් ඇවිල්ලා මේ ගොඩක් ඉන්ටෙන්සිටි හයි ඉන්ටෙන්සිටි high ට්‍රේනින් intensity එතකොට මේ 5-10 seconds වලට වඩා යන්න බෑ ඒකෙන්. ඔව්. ඒකෙන් ඊට වඩා යන්න බෑ. එතකොට මෙයාට වෙන්නේ මෙයා විනාඩි 10ක් විතර යනකොට මෙයාට ක්‍රෑම්ප් එනවා, මසල් පුල් එනවා, ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනියටම අපි බිල්ඩ් අප් කරන්නේ මොකද්ද? ඇරොබික්ස්. එරොබික්ස් නැතුව අනිත් දෙක කරන්න බෑ. එරොබික්ස් එකෙන් තමයි අපිට දරා ගැනීමේ හැකියාව වෙන්නේ. ඒ කියන්නේ ගෙදරක ෆවුන්ඩේෂන් එක වගේ. ගෙදර උඩ ලස්සනට හදලා ෆවුන්ඩේෂන් එක වීක් වුණොත් කවදා හරි ගෙදර පුපුරලා යනවා, කඩා වැටෙනවා. එතකොට එරොබික් ෆවුන්ඩේෂන් එක ඒ කියන්නේ ස්පෙෂලි එරොබික් ට්‍රේනින් එක ඒ කියන්නේ අපි කරන්නේ සීසන් එකේ කොයි කාලෙද? ගොඩක් ඕෆ් සීසන් නැත්තම් ප්‍රී සීසන් කම කරා. අන්න හරි. Just before you start the real training, you build up the aerobic capacity. ඊට පස්සේ අන්තිම කාලෙදි තමයි මේ ලැක්ටික් එලෙක්ට්‍රික් බර්ස්ට් එකට අපි යන්නේ. දැන් හුඟක් ට්‍රේනර්ස්ලා මේක වරද්ද ගන්නවා මේ එලෙක්ට්‍රික් එක එහෙම කලින් කරලා එතකොට ප්ලේයර්ස්ලාගේ ඉන්ජරිස් එන්න පටන් ගන්නවා. වෙන්නේ දැන් අපි මසල් එක බිල්ඩ් අප් කරොත් එහෙම තයි මසල් එකයි චෙස්ට් උඩ කොටස එතකොට යාගේ කාෆ් මසල්ස් එහෙම ස්ට්‍රෝං නැත්තම් අර මෙහෙකෙන් ජෙනරේට් කරන පවර් එකට පොරොත්තු දෙන්නේ මේ ඇන්කල් එක කාෆ් එතකොට ඇකිලිස් ටෙන්ඩන් එක එහෙම කඩලා යනවා. එක්කෝ එයාගේ
ඇන්කල් එකේ හරි නී එකේ හරි කොහරි ලිගමන්ට් එකක් යනවා. ඒක හරියට අපි ලොකු පවර්ෆුල් එන්ජින් එකක් දාලා ලොකු වාහනයක පොඩි ටයර් දානවා වගේ නිකන් මේ හයිය මදි. එතකොට ඒ ටයර් එක ගැලවිලා පුපුරලා යනවා. මොකද අර උඩ තියෙන පවර් එක දරන්න බෑ. ඒතර ටයර් එකත් ලොකු වෙන්න ඕනේ. ඔන්න ඕක අපේ ගොඩක් ප්ලේයර්ස් ලගේ කාෆ් මසල්ස් බැලුවොත් හරි පොඩි. අර ෆීජියන්ස් ලගේ එහෙම නැචරලි ඒක හරි ලොකුයි. අපේ උනත් හොඳට ප්ලේ කරන කෙනෙක්ගේ බලන්න එයාගේ කාෆ් මසල් එක ලොකුයි. සමහරට එයාගේ අප බොඩි එක පොඩි වුණා. හරි. එතකොට practically ඔය කට්ටිය කරනකොට condense your high intensity work into a few days as possible කියන්නේ අපේ මේ කරන ප්‍රෝග්‍රෑම් එක තමයි. පුළුවන් තරම් කාලය සහ කරන වාර ගණන අඩු කරන්න. හරි. එතකොට separate qualities and train them on different days. ඒ කියන්නේ එකම ඔයාට ඕනේ දැන් ටැකල් එක ගහලා ප්ලේයර් ගේන් ලයින් එකෙන් එහාට තල්ලු කරගෙන යන එක නම් එදාට ඒක විතරක් කන්සන්ට්‍රේට් කරන්න. ඊට පස්සේ ටැකල් එක කම්ප්ලීට් කරලා බෝල් එකට කන්ටෙස්ට් කරන එක එදාට කරන්න යන්න එපා. ඒ දෙකම ඒ ප්ලේයර්ස් ලාට බර වැඩි. Right? So limit your high intensity sessions in sessions as much as possible. ඒකයි කියන්නේ. Right? Do you agree with me? අපි ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා මේකේ මේ ස්ලයිඩ් එකෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. වයිපස් දැන් 15 minutes නේ අපි දැන් use කරන්නේ high intensity. මේක ටීම් එකටමද නැත්නම් එක ප්ලේයර් කෙනෙකුටද? Very good. I was waiting for this question. හරිද? මේක ඇත්තටම අපේ ටීම් එකටම කරොත් අපිට ට්‍රේනින් කරන්න වෙලා මදි වෙනවා. ඒ කියන්නේ ඔයාට ගොඩාක් ඉන්න ඕනේ support staff. එතකොට players ලව groups වලට කඩලා පහ වගේ එක්ක front rowers second rows එකට මැද කට්ටිය එකට backs ලා එකට ඒ වගේ කඩපුවාම you can use this 15 minutes for the benefit for your individual players. If you do this only for the team, you will end up abandoning some of the players. Players la monitor කරන්න වලට බැරි වෙනවා. එතකොට මේ monitoring system එක හරි වැදගත්. හරි. ඒකටයි මේ කියන්නේ separate qualities and train them differently. ඒ කියන්නේ functional role wise. එයා කරන්න යන මැච් එකේ ගහන්නේ ප්‍රොප් නම් එයාගේ ප්‍රොප්ට අවශ්‍ය ටික ඉස්සෙල්ලා වෙන් කරගෙන ඒකට ට්‍රේන් කරන්න. Right? Don't train him with the wintry quarter. Don't use දැන් speed training කරන්න එපා. ප්‍රොප් කෙනෙකුයි wintry කෙනෙකුයි එකට දාලා. මොකද කවදාකවත් ඒක කරන්න බෑ. මේක දාගන්න අනිවාර්යෙන් මේ මහත්යත් එක්ක යද්දි. හරි. Okay, any question again? දැන් අපි ඉස්සරහා පෙන්නන ක්ලිප්ස් වලදී මේ ශම්ලි අහපු ප්‍රශ්නෙට උත්තර තියෙනවා. සර් සමාන ඔව් එක්කෙනෙක් අහන්න ඉස්සෙල්ලා. සමහර අවස්ථාවලදී අපිට අර මිනි යුනිට්ස් වගේ දේවල් වලට යූස් කරගන්න පුළුවන් නේද සර්? ඒක තමයි මම කිව්වේ. ඒක තමයි කරන ක්‍රමය. නැත්තම් 15 මිනිස් වලින් කරන්න වෙලා මදි වෙන ඔක්කොටම. හරි සර් ටීම් එකක් හදලා කරොත් බෑ. බෑ. ඒක තමයි. එතකොට ඒකට තමයි ඇසිස්ටන්ට් කෝචස්ලා ට්‍රේනර්ස්ලා ඉන්නේ. ඒ කට්ටිය යූස් කරන්න ඕනේ. ඔව්. ඒ කට්ටිය මම එලියටලා බලන් ඉන්නවා කෝච් හෙඩ් කෝච් ඔක්කොම කරනවා. එතකොට හරියනවද වැඩි? කෝච් කැමති නැහැ. එයා ස්ප්‍රින්ට් ට්‍රේනින් උත් කරනවා. ඒක කරන්න තියෙන්නේ එතකොට වේට්ස් කරනකොට එයාත් කෝච්මයි කරන්නේ. ඒකනේ දැන් ඉංග්ලන්ඩ් ටීම් එකේ එහෙම 20ක් විතර ඉන්නවා ට්‍රේනර්ස්ලා කෝචස්ලා. ලයින් අවුට් කෝච්, ස්ක්‍රම් කෝච්, ඩිෆෙන්ස් කෝච්, ඇටැක් කෝච්, ස්කිල් කෝච් කියලා ගොඩක් ඉන්නවා. ඔය එඩි ජෝන්ස් යන්නේ නැහැ ඒ ඔක්කොම පස්සේ. එයා ඒ කියලාට එලියටලා ඉඳගෙන අත් දෙක බැඳගෙන බලන් ඉන්නවා. එතකොට දැන් මේ කියන්නේ as a correct measurement you do only 75 seconds to 200 seconds. ඒ කියන්නේ it's a long it's a very difficult this is a very difficult task. 75 seconds මේ සෙල්ලම් කරන්න බෑ ප්ලේයර් කෙනෙකුට. දැන් අපි ස්ටැට්ස් දකිනවා මැච් එකේ. දැන් බෙස්ට් ප්ලේයර් දැන් අර මේ අයිසොලේට් කරලා කෑම් එක ප්ලේයර් කෑම් එකෙන් බලන්න පුළුවන්. අර ඇරොන් ස්මිත් එහෙම භාගයක් කරන්න හිටගෙන ඉන්නවා ඇවිදිනවා කෑ ගහනවා අත උස්සනවා. එක බ්‍රේක් එකයි දෙකයි කරන්නේ. බලනකොට මැච් එක ඉවරලා බලනකොට he is the best player, man of the match. He has scored 2 tries but he has touched the ball only 5 times, 7 times, 3 tackles, 4 tackles.
1 turnover 2 turnover ඔච්චරයි යන්න පුළුවන්. දැන් අපි ට්‍රේන් කරන්නේ මේ 75ම මෙයාට ගහන්න player කෙනෙක්. We want him to tackle about 20 times in the match. That will never happen. That will never happen in the match. You can't do that. In 80 minutes, a player don't tackle 30, 40 tackles. Maximum is 12, 10 විතරයි world class. ඊට වඩා දරාගැනීමේ හැකියාවක් මනුෂ්‍ය ශරීරයට නැහැ. එතකොට අපේ ට්‍රේනින් වල ගැප් වෙලා තියෙන්න ඕනේ 75 to 200. ඒකයි මම කිව්වේ 32 තමයි playing time එක. ඉතුරු එක නිකම්ම line out එකට ගිහිල්ලා හිටගෙන ඉන්න එක, kick off එකට ලැහැත් වෙන එක ඒ වගේ. එතකොට එතන ඉතුරු කීයක් තියෙනවද? 32 නම් තව. playing time එක වෙන් කරපුවාම හරි ඕක හදන්න බැරිද? 80න් අඩු කරන්න 48 තියන්නේ වැඩියෙන් නිකන් ඉන්නේවා රෙස්ට් කරනවා. ඒක රෙස්ට් කරන එකත් උගන්වන්න ඕනේ ප්ලේයර්ස්ලාට. කොහොමද ඒ ටිකේදී රිකවර් වෙන්න බ්‍රීත් කරන්නේ, මොනවද බොන්න ඕනේ, කොයි විදිහටද ගන්නෙ කියලා. right? Okay, shall we go to the next slide then? මෙන්න තියෙනවා දැන් පොඩි ක්‍රෂන් එකක් තියෙනවා. ආයෙත් මුලට දැන් සමහර වෙලාවට අපි වීක් එක ප්ලෑන් කරනකොට අර මුලට ගියාම රිකවරි එකත් එක්ක උදේ ජිම් දාලා ආයෙත් දවලුත් ට්‍රේන් කරලා ආයෙත් අවසුත් ට්‍රේන් කරනවා. එතකොට කොච්චර අසාධාරණයක්ද සිදු වෙන්නේ ප්ලේ කෙනෙක්ට? එයාගේ ඩැමේජ් එක කොච්චරක් වෙනවද? දැන් මෙහෙමයි මේක වෙනස් වෙනවා. දැන් සුපර් 15 එකේ ඔය වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ කට්ටිය දවසට 3 පාරක් ට්‍රේන් කරනවා. සතියට 7 පාරක් 8 පාරක් 10ට යන ට්‍රේනින් තියෙනවා ඕල් බ්ලැක්ස් ලගේ සවුත් ඇෆ්‍රිකන් මේ ඕස්ට්‍රේලියා වගේ ටීම් එකක. එතකොට ඒවා well seasoned players, they are professional players. හරිද? ඒ කට්ටිය අවුරුදු ගාණක් මේ තත්ත්වයට ඇවිල්ලා they know how to take nutrition, how to rest, what type of training they are doing, the intensity ඔක්කොම ඒ කට්ටියට knowledge එකක්. දැන් ඕක හරියන්නේ නැහැ පොඩි ටීම් එකකට. හරිද? ස්පෙෂලි අපි බැලුවොත් එහෙම අපි බැලුවොත් ක්ලබ් ටීම් එක ප්ලේ කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ පසුබිම බලන්න වෙනවනේ සර්. එයා මාකටින්ද කරන්නේ නැත්නම් එයා ෆුල් ඩේ AC එකකද වැඩ කරන්නේ? අන්න හරි. එයා ෆීල්ඩ් ජොබ් එකක් කරනවද? එයා අවුවේ වැඩ කරනවද? එයා කොයි වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක එයා මොනවද කන බොන හැටි? එයාගේ දිනචරියාව, එයාගේ ලයිෆ් ස්ටයිල් එක මොකක්ද? එයා නිදි මරනවද? නයිට් ක්ලබ් යනවද? ඒව ඔක්කොම බලන්න වෙනවා. එතකොට මේ ප්ලේයර්ගෙන් ප්ලේයර්ට ඒ කරන කැපැසිටිය වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම දාලා විතර 100ම එක බෑග් එකකට දැම්මොත් වැටුනොත් ඔක්කොම කුඩු වෙනවනේ සර්. ඔව් දැන් අපි හිතනවා දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ආපුවම එයා කියනවා මෙන්න මේ පෙත්තෙන් එකක් ගන්න දවසට. මේකෙන් දෙකක් ගන්න. මේකෙන් තුනක් ගන්න. අපි ඔක්කොම ටික එකවර ගහලා අරිනවා. මොකද වෙන්නේ? ලෙඩේ හොඳ වෙනව නේ වෙන ලෙඩකින් මැරෙන්නත් පුළුවන්. දැන් ඒ වගේ දෙයක් තමයි මේ ට්‍රේනින් වලත් තියෙන්නේ. ඒ ස්පෙસિෆයි කරන්න එක දැන් එක මනුෂ්‍යයාගේ මෙටබොලිසම් එක වෙනස්. එයාගේ ඇඟ ඇතුලේ තියෙන සෛල, එයාගේ බ්ලඩ් ගෲප් එක, එයාගේ හાર્ට් රේට් එක එක විදියයි. ඒ වගේමයි ට්‍රේනින් උත්. එතකොට ට්‍රේනර්ට ජොබ් එකක් තියෙනවා මේක කරන්න හරි අමාරු වැඩක්. අඩු ගානේ එයාගේ බැක්ස්ලා ෆෝවර්ඩ් ලවත් වෙන් කරලා කරගන්න. එතකොට අපි ට්‍රේන් කරද්දී දැන් මෙන්න මෙතන මේ කියන්නේ මේ 50% දැන් අර high intensity tackle එකක් වායකෙදී 50% restore වෙනවා strength එක ATP සයිලෝ වල 30 seconds වලින්. ඉතින් 30 seconds යනවා. 30 seconds වලට කලින් අපි එයාට repetition එකක් ආයෙ දුන්නොත් weights හරි sprinting හරි ඔන්න damage එකෙන්ට අපි ලං කරනවා යාව. ඒ වගේම 100% restore වෙන්න ආයෙ 100% ඒ සයිලේ ලැහැත්තියෙන්ද muscle එක ලැහැත්තියෙන්ද ඒ effort එකට 3 ඉඳලා විනාඩි 5ක් යනවා. මේකත් එක එක ප්ලේයර්ස් ලගේ වෙනස් වෙනවා. දැන් රිචි මැකෝකට 3 නම් ඕක සමහරට වෙන බැක් කෙනෙකුට 5යි. හැබැයි ඒ වගේ මේකේ අන්තිමට කියනවා low intensity training has less impact. ඔන්න ඔතන හින්දා තමයි අපේ මේ දුප්පත් කෝච්ලා හයියෙන් කරලා වැඩි ප්‍රතිඵල ගන්න හිතන්නේ. low intensity කරන්න impact එක අඩුයි. results එක අඩුයි හැබැයි. එතකොට low high intensity කරන්න ඕනේ. නමුත් ඒක කරන්න ඕනේ කෙටි කාලයක් විතරයි. හරිද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? සර් එතකොට මේ අපිට
අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඉනිෂියේට් කරනකොට ප්ලේයර් ටු ප්ලේයර් ඒ කියන්නේ මොකද්ද සම්මුඛ සාකච්ඡාවක් වගේ තියලා එයා මොනවද කරන්නේ ඒවා ටික ඒ දැන ගැනීම very important. ඒකට තමයි player profiling කියන්නේ. එයාගේ background එක, එයාගේ previous injuries, එයාගේ weight එක, එයාගේ height එක, එයාගේ blood group එක. එතකොට එයාගේ මේ අපි ඒකට කියනවා මේ fat layer එක කොච්චරද කියලා. එතකොට මේවා ඔක්කොම ට්‍රේනර් ළඟ තියෙන්න ඕනේ දැන් නම්. හරිද? පොඩි කාලෙම ඉඳලා හදාගෙන ගියොත් දැන් under 12 player ගෙන් පටන් ගත්තොත් ඔය ඔක්කොම නේ දෙකක් විතර blood group එක දන්නවා. මම මෙයාගේ weight එක height එක දන්නවා. එයා බාර දෙනකොට 14 එකට එයා බාර දෙනවා ෆයිල් එක. මෙන්න මෙයාගේ ෆයිල් එක. මෙයාගේ පොඩි knee injury එකක් වෙලා පොඩි operation එකක් කරලා තියෙනවා. හැබැයි දැන් fully recovered. ඒතර ඔක්කොම මේකේ තියෙනවා. ඒතර 14 එක්කන 16 ඔහොම ඇවිල්ලා national level එකට එනකොට එයාගේ history එක ඔක්කොම national trainer අතේ තියෙනවා. එතකොට එයා දන්නවා මෙයාට හදන්න ඕනේ program එක මොකක්ද කියලා. මේ අන්තිමට කියන්නේ මොනවා වුණත් you have to do high intensity training. It is not bad, it is Viper sir. Yeah. Sanath Martis. Yes, my good friend, old friend Martis. දැන් අර කවුද ඉස්සෙල්ලා කිව්වනේ මේ මොකද්ද බෑග් එකකට මෙච්චර දානවා බිත්තර කැඩෙනවා කියලා. ඔව්. මෙන්න මේකයි උත්තරේ මං හිතන විදියට. හැම කෙනාටම තියෙනවා අපි කෝචර්ස් දැනගන්න ඕනේ ළමයින්ගේ කැපැසිටි කියන වචනයක් තියෙනවා. ඔව්. කැපැසිටි ඩෙවලොප් කරන්න. ඔව් ඔව්. කැපැසිටි ඩෙවලොප් කරන්නේ කොහොමද? මොකද්ද මේ ලොන්ග් ටර්ම් player development කියලා කියන්නේ. ඔව්. හරි ඉතින් ඒ long term player development එක දන්නේ නැත්නම් අර බිත්තර දාලා කැඩෙනවා වගේ තමයි ඉතින්. හරි? ඔව්. ඔව්. බිත්තර එතකොට මේ අර රාත්තල අවුන්ස්ට කොටන්න ගියාම ඉන්ජරිස් වලින් තමයි ඉවර වෙන්නේ. ඉතින් player development කියන එක දන්නවනම් එතකොට players ගේ capacity develop කරාම ඒගොල්ලොන්ගේ සස්ටේන් කරන්න පුළුවන් පීරියඩ් එක වැඩි. ඉතින් හරියට හරි. දැන් අපි තේරෙන භාෂාවෙන් කියමු මාටිස් දැන් අපේ මිනිස්සු බොණ්ඩ යනවනේ. බොණ්ඩකට තමන් දැනගන්න ඕනේ තමන්ට කොච්චරද යන්න පුළුවන්. ඒක බෝතලේම කටේ තියලා ගහුවොත් මොකද වෙන්නේ? කානුවට වැටෙනවා, ගිහිල්ලා කෝච් එකට වැටෙනවා, බස් එකට පෙරලෙ ඇප්පෙනවා. ඒ වගේ තමයි මේකත්. තමන් දැනගෙන වතුර වුණත් වැඩි බොණ්ඩ බෑ. තමන්ගේ කැපැසිටි කියලා කියන්නේ ඒකයි. ට්‍රේනින් කරන්න පුළුවන් කොච්චරද තමන්ට දරා ගන්න පුළුවන් කොච්චරද කෑම වුණත් එහෙම. දැන් ලොකු කැපැසිටි කියන එක හරි වටිනවා. කොහොමද මම මේක මේ අවුරුද්දකින් සමහරට කැපැසිටි ඩෙවලොප් කරන්න බෑ. බෑ. මේ පල්ලෙහා අර දැන් වයිපර්ස් කිව්වා වගේ යට ඉඳන් කොහොමද කැපැසිටි ඩෙවලොප් කරගෙන එන්නේ? කොහොමද තමන්ගේ ජූනියර් කෝචර්ස්ට කියලා එක කරගන්නේ? ක්ලබ් එකේ නම් කොහොමද අවුරුදු ගානක් අරන් ඒක හදන්නේ? හරි? ඉතින් දැන් ඔය කැන්ඩි වගේ ටීම් එකක් දිනනකොට මැච් එක ගන්නකොට හොඳට පේනවා මේ ප්ලේයර්ස් එක කැපැසිටි වැඩි කියලා. ඒ කැපැසිටි වැඩි වෙන්නේ මේ ප්ලේයර්ස් එක කමිට්මන්ට් එක වැඩි හින්දා. එනේ ඒගොල්ලොන්ගේ කමිට්මන්ට් එක වැඩි මොකද ඒගොල්ලෝ ටිකක් ප්‍රොෆෙෂනල් අප්‍රෝච් එකක් තියෙනවා. හරි ඒගොල්ලන්ට ගෙවීම් කරනකොටත් ඒක ප්‍රොෆෙෂනල් ඒ ගෙවීම් වල විදිහට ඒගොල්ලෝ perform කරන්න ඕනේ. ඉතින් perform කරන්න කැපැසිටි වැඩි වෙන්න ඕනේ. හරි දැන් හැමෝටම power clean එක ගහන්න බෑනේ 120 ගහන්න නම් power clean එක ස්කොට් එක ගහන්න නම් ඒ ගානට හරි power clean එක ස්කොට් එක ගහන්න එක පොඩ ඩෙවලොප් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් කොන්දේ අමාරු හරි කොන්ද කඩලා යන ඊට පස්සේ ඒ වගේ තමයි මේ අර ඩෙවලොප්මන්ට් එකත් නේද වයිපර්ස්? හරියට හරි. ඒ කියන්නේ අපේ ප්ලේයර්ස් ලගේ වයස, ඒ කට්ටියගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ කට්ටියගේ ස්ට්‍රක්චර් එක කොච්චර ලොකු ප්ලේයර් කෙනෙක්ද මෙයා. ඒ වගේ ඒවා ඔක්කොම බලපානවා මේක කරනකොට. ඒ කියන්නේ එක ඒජ් ගෲප් වලට ලිමිට්ස් තියෙනවා. ඒවා පනින්න හොඳ නැහැ. ඒවට කෝචස්ලා හදිස්සි වෙන්න ඕනේ නැහැ. දැන් අපිට ඕල් බ්ලැක් කෙනෙක් හදන්න ඕනේ නැහැ අන්ඩර් 15 එකේ. අපිට අන්ඩර් 16 එකේ ෆස්ට් 16 ප්ලේයර් කෙනෙක් හදන්න ඕනේ නැහැ. එයාගේ ඒ මොනවද ඩෙවලොප් කරන්න තියෙන්නේ කියලා ඒරියාස් කෝච්ට ට්‍රේනර්ට දැනගන්න ඕනේ. ඒක තමයි මාටිස් කිව්වේ. right, thank you Mr. Martis. දැන් අපි ඊළඟ එකට යමු. එතකොට දැන් තියෙන ඉස්සර කිව්වා
more training do, you become better කියලා. හරිද? 1000 සැරයක් කියන්න 5000 සැරයක් කරන්න ඕනේ. ඒක සමහරට පාඩම් කරනකොට හරි. නමුත් මනුස්ස ශරීරයත් එක්ක කරන එකේදී the training hard is good but training smarter is better. ඒ කියන්නේ if you are smart you can avoid injuries, you can get maximum out of your players at the match. අපිට ඕනේ ඕකනේ. හරි. එතකොට මෙච්චර වෙලා ආපු එකේ ඊළඟ පොඩි ක්ලිප් දෙකක් තියෙනවා. ඒකට යන්න ඉස්සෙල්ලා දැන් හුඟක් දුරට අපි සාකච්ඡා කරා. වෙන ප්‍රශ්න මොන හරි තියෙනවද අපි ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා? නිහාල් මං කියන එක ඇහෙනවද? මං අජිත් අබේරත්න. යා අජිත්. yes. නිහාල් මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ අර ඉස්සෙල්ලා කතා කරපු සබ්ජෙක්ට් එක 15 minute run එක. යා. ඒක මේ ටාගට් එකක් දෙනවද? උදාහරණයක් හැටියට front row 3000 meters එහෙම ටාගට් එකක් කෝච් දෙනවද? නැත්නම් ඒගොල්ලෝ උපරිම meters now this 15 minutes is for contact, not for running. It should be short sprints, but it is mainly for contact. Our topic is contact. It is like you do tackles. So how many seconds you take for a tackle? Then, I'm talking about the pre-season 15-minute run. Then you come to that. There are so many things you can do. There are beep tests and jingle jangle, bronco. Now there are so many things. That's a completely different subject. Now, but do you set targets? That's why I'm asking you. For each position. you give targets. You can set targets for mature players. You don't set targets for unseasoned players. Then you do tests. You can do 3 tests before the season. Before you start training, you can do some tests. Okay, you can do halfway how much you have achieved. You can check by testing halfway. Then just before the season. Yeah. I think තව ප්‍රශ්නයක් තියෙනවා මම අහන්න. It's asking, right? I think if I talk about it, like each player, they have their specific requirement, position specific requirement. So going forward to that, sir, I think we have to set targets depending on their, right now, I can remember Mr. Martis was talking about the capacity, right? That also change on the requirement of the position. Like now, when you set targets, you have to set targets according. Now, as an example, in the 15th game, right, we all know who are the players who run like the maximum. Right now, I think the latest they have been categorized like segment like front row, second row, and third row. That is not the front row, second row that we are talking about. Like according to their capacity, they have taken like first 5 as front rows, right? And the third row, and if I'm not mistaken, anyone can change me. The second row, the third row and the 5/2 center, they take it as a second row. Like that, like they are like the work rate that put on the ground, right? And come off. Some of it goes as second row and the others as third row. That means like the number of sprints and I have to set target. Am I correct? Yeah, now we are coming to the specificity, that is the functional roles. You divide players according to the functional roles, places. Kyane props la, second row la, third row la. But the answer for Mr. Ajit Aberatna's question is not that. Make a yahanne to how to base. Now there's a new method called velocity max, right? The velocity max is different to each player. So there are ways of checking velocity maximum of a player. මේ ඒක කාට හරි කියන්න පුළුවන්ද velocity max කියන එකේ තේරුම මොකක්ද කියලා? Is it to do with the electrolyte content in your body? Yeah, correct. But now and also question while you're saying this, can a coach, while you're asking about the velocity max,
can a coach know when a player is overtrained? How will he know? There are symptoms. The sweating, and he's not concentrating in his skills. Sometimes he drop the ball frequently, and he complains about sleeplessness. He can't sleep properly. Then when he urinate, he's very little urine and yellow color, and those are the physical symptoms. And there are mental he doesn't like to train and things like that. I'm sure I asked Dr. Sankalpa this. In Australia and New Zealand, they have an electrolyte test, and in that it shows whether a player is overtrained or not. But I asked him about doing it in Sri Lanka, and he said it's very expensive to do it here. Very expensive. Yeah, you can monitor. There's a small button-like thing you insert into the player's jersey or somewhere. Then you can read how much energy he has created, how much intensity he trained, and how much sprinting, all that. How much now velocity max is measured with a physical way, and there's another way. I know the sports science section at Peradeniya Faculty of Medicine, they have a machine. It's like a bike. They allow you to pedal the bike fast as you can for about half a minute, blocking your nose and all that. There's a tube inserted to your mouth. Then like a scale, the machine reads your velocity max. That is the latest method. And as you said, there are now sensors inserted to player. The computer shows the velocity max. The other way is the maximum distance a player can run with his capabilities 6 minutes. So allow a player to run 6 minutes in a 400 meters track, and you measure the distance he runs divided by 360. That is 360 seconds. For a second, how many meters he runs. So that shows your velocity max. Velocity max means the oxygen you use during your training or your activity, the maximum oxygen usage your body tolerates. That is different to each other player. Okay. There's another way. You can run 3000 meters without giving a time. 6 minutes time is one, or you run 3000 meters, or then you divide the time you take for that distance, then you reach at the velocity max. Then you can plan your strength and conditioning training plan for your player. So it is different to player, like your blood group. Okay. Any other questions? Right. Now we'll see some activity recommended by World Rugby for high intensity training. දැන් මම ආයෙත් කියනවා දැන් අපි පෙන්වන්න යන්නේ මේකේ පෙන්නනවා මේ tackle ready කියලා ප්‍රෝග්‍රෑම් එකක් එනවා. Richie Gray, Sir Richie Gray, he's a very renowned defense coach. He worked for New Zealand, Australia, England, Scotland, South Africa as defense coach. Now he is conducting a session. මේකේ කොහොමද අපි use කරන්නේ මේ pads, girls ලට, boys ලට, මේ bands, weights එහෙම use කරලා කොහොමද control contact session එකක් කරන්න කියලා අපි බලමු. Tackle Ready is the result of a comprehensive review of the tackle technique and its relationship with injuries. The tackle accounts for approximately 76% of head injuries. Whilst we know that scrums, lineouts, and other areas of the game are extensively practiced, often tackle technique, and especially individual tackle technique, is often overlooked.
we're hoping that by promoting best practice, we can deliver really positive welfare outcomes that both reduce the risk of injury and help performance as well. Tackle Ready hopes to do just that and is applicable to the whole game, every person at every level. We've got to be better at what we do, got to make our players more accurate, and we've got to coach it better. The key thing for us was to make it simple, but also to make it a range so a coach at any level can dip into Tackle Ready and can take out what they need for their particular area that they're coaching. The 5 key areas to Tackle Ready are obviously to start with tracking, which is obviously getting to the ball carrier and everything that's involved in and around that area. It's a key point. Vision, decision, action. What do you see coming at you, the decision you're going to make as a tackler. And then you've got your preparation phase, which is obviously coming into the tackle and all the different points that we're looking at there. Then the connection phase, which is obviously key, good quality connection, making sure that we're tight to the ball carrier and obviously connecting at the right level is always key as well, especially at the moment where you're getting real level change from the ball carrier. We're having to make sure we cover that. Acceleration, so we're obviously always wanting to put pressure on that carrier, and then the finish, try and finish on top. And remember, the tackle actually isn't over in the game of rugby union, it then goes into the tackle contest. But they're the 5 key areas we're looking for. And then within each stage, there's key performance indicators that break it down even further. So at whatever level you're at, there's something in this program for you, whether you're coaching at mini rugby right up to international. The program's going to be rolled out. Stage 1 is obviously the launch of this web resource, which is free of charge to users on our Passport site. And the really exciting thing is that it's responsive. So coaches will be able to just look at their phone and be able to see the activities and drills that we've prepared for them. Following that, we'll have a face-to-face course that we will roll out across our member unions, and that will be delivered by our 1,200 licensed coach educators within their unions and within their regional associations. So we want to make sure that every coach who's coaching has access to participation in this course, and we think it'll be a real game changer just to make coaches and players more aware of those technical key performance indicators or key factors that they have to perform. So Jack Peggy is the in charge of training and education at World Rugby. So our educators will be trained to deliver this face-to-face, that is called FTF. Face-to-face means in the ground with the players. So you saw some activity, reduce injury risk, and කාට හරි ආයේ මේක බලන්න ඕන නම් දැක්ක නේද අර ටැකල් එකේ key factors ටික විතරක් කරනවා. අපි ගිහිල්ලා ඩෝන් ගාලා ටැකල් කරන්නේ. අපි පොඩි කාලේ ටැක්ලින් කරන දවසට ඉස්කෝලේ ප්‍රැක්ටිස් සෙෂන් එකේදී දෙතුන් දෙනෙක්ගේ දණිය කැඩෙනවා, ෂෝල්ඩර් කැඩෙනවා. මොකද කෙලින්ම ටැකල් එක තමයි මැච් එකේ වගේ කෙරෙව්වේ. ඒ කාලේ ඔය ප්‍රොග්‍රෙෂන් එක ගැන, ඒජ් ලිමිට්ස් ගැන මොකුත් දැනගෙන හිටියේ නෑ අපි. ඉතින් කාට හරි දැන් මේ පෙන්නපු ක්ලිප් එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් ආයේ මොන හරි කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේකේ දැක්ක පොයින්ට් එකක් ඔයා ගත්ත පොයින්ට් එකක් ඔයාගේ කෝචින් වලට ඉස්සරහට යූස් කරන්න යන Pika, you did collect something? Yeah, I think sir, we have to go in detail. Rather than doing what we concern about the role of a tackler. So then of course we have to segregate on the key factors, like the most important is like closing down the space, contact position, where should be the head and things like that. Any components, closing down the space, contact position, tracking, shoulder which way, shoulder, same shoulder and same leg. Any components also kadanda. You divide into several separate areas, the tackle, then you do it, then the tackle will come nicely. හරිද නැත්තම් මේ ඔක්කොම අපිට ඇඩ්‍රස් කරන්න දැන් අපි මේ කතා කරන ඔක්කොම ඒ ළමයාගේ එරර්ස් තියෙනවා නම් දෙකක් තුනක් මේක එක ටැකල් එක කරද්දී අපිට ආට පෙන්වන්න පුළුවන්ද? බෑ කරන්න. මං හිතන්නේ මේකේ මම නම් ගන්න දේ තමයි පුළුවන් තරම් ටැකල් වගේ සිටුේෂන් එකකදී
less number of participants තියාගෙන action zones පොඩි කරලා ගත්තොත් අපිට මම හිතන්නේ coaches ලාට මිට වඩා ගොඩක් monitor කරන්න පුළුවන්. ඔව් හොඳ පොයින්ට් එකක්. තව කවුරු හරි මොකද්ද දැක්කේ? මේ ලාස්ට් අපි දාපු ක්ලිප් එකේ මොනවා හරි දැක්කද? දැන් ඉස්සරහට ඔයා මේක යූස් කරන්න යනවද ගිහිල්ලා? ඒ දැක්ක දේ කියන්න පුළුවන්ද කාට හරි? මෙතන ගොඩක් ලීඩින් කෝචස් ලා ඉන්නවා. ඒගොල්ලෝ පුළුවන් තරම් equipment use කරනවා as live යන්න ඉස්සෙල්ලා. අන්න හරි. Then you progress into the live situation. By doing that you can do 15 minutes only training for a week. දැන් අපි 15 minutes වලට කරනවා මේ කට්ටිය මේ shield bands එක කරන දේවල් විතර. එතකොට we waste very valuable time and we expose our players for injury. ඒකේ දැක්කද හොඳ දෙයක්? මම දැන් ආය ඕන්නම් play කරලා පෙන්නන්නම්. ඔය කට්ටිය දැක්කද? අර එක player කෙනෙක් with the ball තව player කෙනෙකුට charge කරනවා. දැම්මනම් අපිට තව එක ස්ටඩි කරන්න පුළුවන් සර්. හරි. මම මේක ප්ලේ කරලා එතෙන්දී නවත්තනවා. Tackle Ready is the result of a comprehensive review of the tackle technique and its relationship with injuries. The tackle accounts for දැන් මෙතන වෙනවද? එක key fact එකක් දෙකක් දීලා ඒකම කරනවා. දැන් මේක ඔයාගේ players ලා පහ බෙදලා staff එකේ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාට කරන්න පුළුවන්. එතකොට you can monitor 25 players at a given time. The same thing. Right? බලාගත්තද මේක? දැන් මෙයාගේ මොකද්ද හොඳ points තියෙන්නේ මේ tackle එකේ? Now this says mainly safety එක monitor කරලා තියෙනවා සර් head damage එක අන්න හරි දැන් එයාගේ head එක කොහෙද තියෙන්නේ හරි තැන දැන් මෙයාට මේ head එකට කිසි damage එකක් වෙන්නේ නැහැ because now most of the 76% of the head injuries occur during the tackle ඒ වෙන්නේ එක්ක මෙයා දණියේ වද්ද ගන්නවා නැත්නම් මෙයා මේ ඇඟට යට වෙනවා දැන් මේක හරියට වෙලා තියෙනවා දැන් මේ විදිහට ට්‍රේන් කරපු ප්ලේයර් කෙනෙක් බොහොම කලාතුරකින් තමයි ඔළුව වද්ද ගන්න and see how he observes the other players. I think they are girls, they are watching, then they are learning by watching, right? You can do the same thing. Now if you have 10 players, you can get 2 players to do this and tell others, you observe and tell me one key factor which is doing this tackler doing well and wrong things, and the player with the ball who's fallen, what is he doing correctly, what is he doing incorrectly. Then you ask these players to go and tell their friends. You are not going to tell. Then මේ girls ලාට කතා කරලා මේ දෙන්නට කියනවා මෙන්න ඔයාගේ හොඳ points මම දැක්ක මෙන්න නරක points. Okay, right. Approximately 76% of head injuries. Whilst we know that scrums, lineouts, and other areas of the game are extensively practiced, often tackle technique and especially individual tackle technique is often overlooked. We're hoping that by promoting best practice, we can deliver really positive welfare outcomes that both reduce the risk of injury and help performance as well. Tackle Ready hopes to do just that and is applicable to the whole game, every person at every level. We've got to be better at what we do, got to make our players more accurate, and we've got to coach it better. The key thing for us was to make This it is the beginning simple, of the scrum. You but can also to progress from make there. it a range so a coach at any level can dip into Tackle Ready and can take out what they need for their particular area that they're coaching. The 5 key areas to Tackle Ready are obviously to start with tracking, which is obviously getting to the ball carrier and everything that's involved in and around This is that tracking. area. It's a key point. This is how you train Vision, tracking. decision, action. Yeah. What do you see coming at You you? The just decision reach, you're going to make as you a don't tackler. tackle, you reach And and then you've tap got your the preparation phase, ball which is carrier. obviously coming into the දැන් මේ tackle වගේ situation and all the කොච්චර different තියෙනවද points match that එක we're looking කරක් at there. Then the දැක්කද? connection phase, You have to which is obviously key, good quality connection, now making sure that we're what's happening here? දැන් මේ කරන එකේ මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ හැමතිස්සෙම equipment use කරත් live situation එක ගේන්න plan කරනවානේ සර් coach. ඒකට තමයි එන්නේ. That is the end result. Now this is the beginning.
now මෙයා දැන් මේ coach කරපු වැඩක් දැක්කද මේ pad එක හෙල්ලුවේ ඇයි දෙපැත්තට ඒක තමයි So, ඒක situation කාරණා. dynamic movement එකක් ගන්න. no that is closer to a player running at you with the ball මේ කකුල් දෙක තමයි මේ කකුල් දෙක එක තැන හිටද්දි තමයි tackle කරන්න ඕනේ කකුල් දෙක ඈත තියෙද්දි දැන් එයාගේ plant වෙලා තියෙද්දි කකුල් දෙක ඈත tackle කරොත් එයාට එකකට කකුලක් විතර අහුවෙන්නේ මෙතන ඒකයි කරන්නේ පෙනුනද ඒක කී දෙනෙක් ඒක notice කරාද Sight to the ball carrier and obviously connecting at the right level is always key as well, especially at the moment where you're getting real level change from the ball carrier. We're having to make sure we cover that acceleration. So we're obviously always wanting to put pressure on that carrier and then the finish. Try and finish on how top. to And place the remember ball the under tackle pressure. actually isn't over in the game of rugby union, it then goes into the tackle contest. this But they're is the for wrap five and key roll areas we're now looking this one this is the clip I am talking about here දැන් මෙතන මම හොඳ දෙයක් දැක්ක අපි කවදාකවත් කරන්නේ නැති මොකද්ද FOG, sorry, FOF, fight on your feet. and දැන් මොකද්ද වෙන්නේ end result එක දැන් මෙහෙම අපි කරනකොට අපි කොහොමද train කරන්නේ safety එක නේ හිතලා තියෙනවා. you play only you take only 2 players you don't take this one behind අපි එහෙමනේ කරේ එතකොට මොකද වෙන්නේ මෙයාව බිම දානවා එතකොට spinal injury එකක් වෙන්න පුළුවන් දැන් මෙතන safety මේ පිටිපස්සේ player මොකද කරන්නේ කියලා බලන්න now he is the arriving player to support this one but he does something else for the training session And then within each stage, there's key performance indicators that break it down even further. So දැන් මොකද්ද කරේ එයා අල්ල ගන්නවා අරයට බිමට යන්න දෙන්නේ නැතුව දැන් මෙතන safety now you can do the same thing this is a very simple thing you can take from this clip පේනවද Yes, sir. while teaching your arriving player to how to all with the key factors stay alert with the eyes open looking at the ball then ultimately you use this drill to prevent this one falling and getting injured මෙයා නවත්ත ගන්නවා මේ whatever level you're at, there's something in this program for you, whether you're coaching at mini rugby. මේ program එකේ මෙයා කියන්නේ there's something for each all the levels international levels the under 6 under 10s under 15 under 12s for all right so now we have right up come to the end of this program Well, the program's going to be rolled So out. I Stage one think, is obviously we the learn launch of this things web about resource, which is free of charge to users on our passport site. And the really if you exciting have thing any is that it's questions. responsive. So coaches will be able to just look at their phone and be able to see the activities and drills that we've prepared for them. Following that, we'll have a face-to-face course that we will දැන් මේ roll out කියන්නේ අපේ across our member educators ලා unions, එක්ක අපි and that will face be to face delivered courses by our දැන් level 1 වගේ 1,200 when licensed the coach time educators the within their the unions and country within become their normal regional we will associations. start So we want to make sure delivering that some every more coach who's programs with coaching more has activity access to participation first I in will this, train in the this course. And we educators think then it'll be we a real all game together changer come just to to your make areas to your coaches schools and clubs players and more do the aware of those technical training key for them. performance indicators or key factors that they have to perform. Okay, then I must thank Sri Lanka Rugby for giving me this opportunity. So before wrapping up, if there's no any other questions, I will play another clip. This is the administrator speaking. This guy is of World Rugby, and there are some things given by the Lancaster, the former England coach, now Leicester coach, then Smith, former Ireland coach. They are giving some ideas about this program. With that, I will wrap up. Mr. Viper, can we take a photograph before we finish? This is a really important pillar of our recently announced 6-point plan in relation to player welfare and the strategy we have around making the game safer for players at all levels. You know, contact in training obviously is a really important part of the overall contact load, and working, you know, closely with players and coaches across the game, developing these guidelines is a really important step forward. So a key pillar
of the plan and showing our commitment, particularly to engaging players and coaches and experts throughout the game. The professional player spends most of their time training rather than playing. Across a season, roughly 35% of injuries occur in the training setting. So even though the player will spend far more time training, they're less likely to be injured. That said, it's an area that we can control, and by limiting high-risk activity, we would hope to drop that figure even further. By definition, contact training is a higher intensity phase of training. Because of that higher intensity, there are factors like fatigue and technique error, which can lead to accidental head impacts, and head impacts occur. Our job is to try and limit the amount of these that occur by making coaches aware of how much contact they're doing, not just the volume of contact training, but also the intensity and the unpredictability of that type of training. We want to try to make sure that that's balanced so that we don't get an increased risk of injury, and at the same time we get that best preparation for match performance, so that we have well-conditioned athletes who go into games, but not athletes that don't have recovery time, therefore are more susceptible to injury. Plus, their enjoyment of the game starts to drop off. So it's trying to get that fine balance, and contact is part of that preparation load that we've really focused on with these particular guidelines. The idea is that we minimise contact during a working week to 15 minutes full contact in the week. Control contact would be 40 minutes. So where we would call it like shoulder on or managed contact will be a maximum of 40 minutes. And then obviously there's an element of forwards unit work, scrums and line-out drive and defence, etc. That will be a further 30 minutes on top of that. So what we're trying to do is give people, both coaches and players, guidelines of what is the recommended levels of contact during any week. So we don't get, the extreme examples of coaches and teams doing loads of contact on a Tuesday or on a Thursday, which is more than double sometimes that is required, and we end up compromising players with injury and unavailability for games at the weekend. So the current guidelines reflect best practice across the elite levels of the game. We would hope these will be particularly helpful for lower levels of the game where there may be less levels of experience and perhaps expertise. From our perspective, though, we need to answer the question, what do these guidelines actually mean in terms of player impact, so head impact events in the game or training. And to do this, we're using instrumented mouse guard technology, which has advanced considerably in the last couple of years and allows us to accurately gauge the number of head contacts that occur, their intensity, and the phases of training and play which lead to the highest number of head impact events, thus giving us a scientific solution to this question and allowing us to direct reform and changes in the right pathway for players to improve health. Yeah, well, this is just a new initiative, and World Rugby have approached Leinster and several other clubs if they would go down this pilot study of using instrumented mouth guards, which will monitor collision load during A, games and B, training. So we're more than happy to partake in the initiative and the pilot study. And if any of the data that can be used from our training sessions and our games that help inform World Rugby as to what is, acceptable levels of contact, then we're doing this because we want the game to be safe for the best players in the world, but also players who play at every level of the game, all the way down to the community game. This isn't just for the senior professional game. This is for every level of the game. How can we minimise the amount of contact they do during the week to allow them to play healthy and injury-free on weekends. So I would like to suggest to the Sri Lanka Rugby and Sri Lanka Schools Rugby section to mandate the mouth guards for junior rugby at least, to prevent injuries and players getting concussed and all that.
So before I wrap up, I must thank all of you for attending this, and Sri Lanka Rugby and Sri Lanka Schools Rugby. And thank you very much. මේ ඉතින් සහභාගී සැමටම මම ස්තුති කරනවා. එහෙමනම් අපේ වැඩසටහනේ අවසාන අදියරට තමයි පැමිණලා තියෙන්නේ. ඉතින් අපිට එහෙමනම් විසිර යන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අන්තිම වරට අහන්න පුළුවන්.